CMA introduction එකට ළමයි හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ සෙෂන් එකේ ආරම්භය තමයි certified management accounting කියන වෘත්තිමය සුදුසුකම. උඩ ගණකාධිකාරීවරයෙක් වීම සඳහා තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න හදන මේ හැමදෙනාටම මේ certified management accountant කියන සුදුසුකම වෘත්තිමය සුදුසුකම ලබා ගැනීම සඳහා යම් හඳුන්වා දීමක් සිදු කිරීම තමයි අපේ මූලික අරමුණ. හරි. අපිත් එක්ක ඒ වගේම අද සම්බන්ධ වෙලා ඉන්නවා CMA ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරි මිස්ටර් නලින්ද. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ප්‍රශ්න සහ මේ certified management accounting නැත්නම් CMA ආයතනයෙන් දැනගත යුතු යමක් තියෙනවා නම් ඒ දේවල් සියල්ල අහලා දැනගන්න. හරි මම මුලින්ම පටන් ගත්තොත් එතකොට ළමයි CMA කියලා කියන්නේ මේ ආයතනයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආයතනයක්. ඒතර මේක සම්මත වෙන්නේ 2009 අංක 23 දරන පනත යටතේ. හරි. 2009 තමයි මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා අපේ ලංකාවට මේ කළමනාකරණ ගණකාධිකාරීවරයා කියන වෘත්තිමය සුදුසුකම අපිට හිමි වෙන්නේ. හරි. එතකොට විශේෂයෙන් අපි හැමෝගෙම අරමුණ කවදාරි හොඳ ජොබ් එකක් ගන්න එක නේ. එතකොට මේ හොඳ ජොබ් එකක් කරන්න නම් අපිට තියෙන්න ඕන ළමයි විශේෂයෙන් අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තිමය සුදුසුකම් කියන වර්ග දෙකම. ඔය අධ්‍යාපනික සුදුසුකම් විතරක් තියාගෙන අපිට ව්‍යාපාරික ලෝකේ ලොකු ඉල්ලුමක් නිර්මාණය කරගන්න අමාරුයි. ඒ නිසා ව්‍යාපාරික ලෝකෙට ගියාම ව්‍යාපාරික ලෝකෙදී බලන්නේ මේ වෘත්තිමය සුදුසුකම. එතකොට මේ වෘත්තිමය සුදුසුකමත් එක්ක ඔයාව පිළිගන්නවා වෘත්තිමය නැත්තම් ව්‍යාපාරික ලෝකයේදී වෘත්තිමය ගණකාධිකාරීව. ඒ නිසා හැමෝම ඇවිල්ලා ඔයාගෙන් තමයි උපදෙස් බලාපොරොත්තු වෙන්නේ කළමනාකරණ ගණකාධිකාරීවරයා විදියට. එතකොට ළමයි අහලා ඇති මූල්‍ය ගණකාධිකරණය සහ කළමනාකරණ ගණකාධිකරණය අතර වෙනස. එතකොට ගිණුම්කරණය කරපු ඕනම ළමයි මේ දෙක අතර පොඩි වෙනස්කම් තියෙන බව හොඳට පැහැදිලිව දන්නවා. ඒතර මූල්‍ය ගණකාධිකරණය සහ කළමනාකරණ ගණකාධිකරණය ගත්තහම කළමනාකරණ ගණකාධිකාරීවරයා ව්‍යාපාර ආයතනයේ ඉහළ කළමනාකරණයක් ඉන්නෝනේ. টপ මැනේජ්මන්ට් එකක්. අපි සාමාන්‍යයෙන් සලකන්නේ ඩිරෙක්ටර්ස්ලා කියන අධ්‍යක්ෂක මණ්ඩලය. එතකොට ව්‍යාපාරයක අධ්‍යක්ෂක මණ්ඩලය තමයි ව්‍යාපාරය පිළිබඳ තීරණ ගන්න. විශේෂයෙන් දිශානතිය උපක්‍රම පිළිබඳ තීරණ ගන්න අධ්‍යක්ෂක මණ්ඩලය. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට අවශ්‍ය තොරතුරු වර්තමාන අතීත සහ අනාගත තොරතුරු සම්බන්ධ කරලා ඒ තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම කරන්නේ කවුද? මේ කළමනාකරණ ගණකාධිකාරී. ඒතර එතනින් එහාට ගිහිල්ලා ළමයි මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තුලම අපි දන්නවා අනිවාර්යයෙන්ම මූල්‍ය දැනුම පිළිබඳ මූල්‍ය දැනුම ඇති පුද්ගලයෙක් අනිවාර්යයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ. ඒ නිසා කළමනාකරණ ගණකාධිකරණයේ සූර්තිය සුදුසුකමත් එක්ක අපිට ලොකු අවස්ථාවක් උදා වෙනවා යම් ආයතනයක ඉහළම සනතුර සඳහා. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් සඳහා ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ කළමනාකරණ ගණකාධිකරණය කියන වෘත්තිමය සුදුසුකම ලබා ගත්තට පස්සේ ඉතින් ලොකු අවස්ථාවක් ජීවිතේ ළඟා කරගන්න. හේතුව මේකෙන් පස්සේ ළමයි වෙන්නත් අවස්ථාවන් ගොඩක් අපිට opportunities ගොඩක් විවෘත වෙන්න පටන් ගන්නවා. අපි ඒ ඉස්සරහට පොඩ්ඩක් කතා කරමු. හරි. එතකොට අපේ ආයතනය ගැන කිව්වොත් අපි පාස් ඉන්ස්ටිටියුට් කියන ආයතනය CMA ආයතනයේ ලියාපදිංචි ආයතනයක්. එතකොට අපේ ක්ලාසස් අපි කරන්නේ ඔන්ලයින්. ඒ වගේම අපි නයිට් ක්ලාසස් විදියට කරන්නේ හේතුව රැකියාවක නිරත වෙන ළමයි තමයි බහුතරයක් CMA හදන්නේ. ඒ නිසා රැකියාවත් එක්කම තමන්ගේ අධ්‍යයන කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගන්න අවස්ථාව ලැබෙනවා. නයිට් ක්ලාසස් ප්ලස් LMS සිස්ටම් එක තියෙනවා. අපේ වීඩියෝස් ඔක්කොම අපේ සිස්ටම් එකට දාලා දෙනවා. නමුත් අපි හැම වෙලේම එන්කරේජ් කරනවා ලයිව් ක්ලාසස් වලට එන්න කියලා. මොකද ලයිව් අප්ඩේට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ වාට වීඩියෝ එක තියෙනවා මොනවා වුණත් ඕනම අවස්ථාවකදී නැවත නරඹලා ඒක ආවරණය කරගන්න. ඒ වගේම අපි ටියුට් ඔක්කොම ලැබෙනවා අපෙන් විශේෂ කරුණු විශේෂයෙන් ඒ වගේම අපේ දේශකවරු දිහා බැලුවාම අපේ කළමනාකරණ ගණකාධිකාරීවරු සහ වරලක් ගණකාධිකාරීවරු කියන දෙන්නම මේ සුදුසුකම් තියෙන දේශකවරු තමයි අපේ ආයතනයේ දේශන සහ සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් ඉහළ ආයතනවල ලංකාවේ තියෙන ලොකු ගෲප්ස් වැඩ කරන කළමනාකරණ ධූරයේ
දැනට රැකියාවල නිරත වෙන ගුරුවරුම තමයි දේශන පවත්වන්නේ. ඒ නිසා වෘත්තිමය දැනුමත් එක්කම තමයි මේ ඔයාගේ දැනුම මේ දේශන හරහා අපි ලබා දෙන්න උත්සාහ කරන්නේ. හරි. ඒතර කළමනාකරන ගණකාධිකරණය කියලා කිව්වහම ළමයි මැනේජ්මන්ට් account. නමුත් මේ සුදුසුකම ගත්තට පස්සේ ළමයි අපිට ඒකටම සීමා වෙන්න කියලා එකක් නැහැ. මොකද මේක ලංකාවේ ගණකාධිකාරීවරයෙක් වෙන්න තියෙන සුදුසුකම් දෙකෙන් ප්‍රධානම එක. මේ දෙක හැර. මොකද්ද? කළමනාකරන ගණකාධිකාරීවරය. නැත්නම් CME. Certified Management Accountant. සහ ඊළඟට වරලක් ගණකාධිකාරී. මේ දෙක විතරයි ලංකාවේ ගණකාධිකාරීවරයෙක් වීම සඳහා තියෙන වෘත්තිමය සුදුසුකම් දෙක. දැන් මේ දෙකෙන් එකක් ළඟා කරගත්තට පස්සේ ළමයි ඕනම රැකියාව, ඒ කියන්නේ ගණකාධිකරණයට අදාළ ඕනම රැකියාවක් සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒතර වාට තියෙන අත්දැකීම්, වාට තියෙන පළපුරුද්ද, වාගේ තියෙන හැකියාවත් එක්ක මේ වෘත්තීය සුදුසුකමත් එක්ක මැච් වෙනකොට වාට අදාළ අංශය තෝරගෙන ඉදිරියට යන්න හැකියාව තියෙනවා. දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ ළමයි කළමනාකරන ගණකාධිකරණ පාඨමාලාවේ වාට තියෙන ප්‍රධාන ලෙවල් 5. අධීර 5. පළවෙනි එක ෆවුන්ඩේෂන්, දෙවෙනි එක ඔපරේෂනල්, තුන්වෙනි එක කළමනාකරන අධීර සහ අවසාන උපක්‍රමික නැත්නම් ස්ට්‍රැටජික් ලෙවල් කියලා තමයි අපි හඳුන්වන්නේ. පස්වෙනි ලෙවල් එක ළමයි සිද්ධියක් දෙනවා යාට අධ්‍යයනය කරලා ඒ සිද්ධිය අධ්‍යයනය කියලා නැත්නම් අපි කියනවා මේකට කේස් ස්ටඩි එකක් කියලා. මේක කරාට පස්සේ ඔන්න හැම විභාගයක්ම මාස 6කට සැරයක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අවුරුදු 2කමාරකින් මේක ඉවර කරන්න පුළුවන්. හරි. අපි බැලුවොත් මේකෙන් පස්සේ මේ ලෙවල් 5ම සම්පූර්ණ කරාට පස්සේ අන්න වෘත්තිමය වශයෙන් ඔයා ගණකාධිකාරීවරයෙක් කියන පිළිගැනීම ඔයාට ලැබෙනවා. ඒ වගේම මේ CMA ආයතනය සමාජිකයෙක් බවට පත්. සමාජිකයෙක්. ඒ හරහා ඔයාට සමාජික අංකයක් ලැබෙනවා. සමාජිකයෙක් විදිහට වෘත්තිමය සමාජිකයෙක් විදිහට තමයි ව්‍යාපාරික ලෝකෙට ඔයා යන්නේ. හරි. එහෙනම් මේ ලෙවල් 5 සම්පූර්ණ කරාම ඔයාට ලැබෙන මොකද්ද පදවි නාමය? ACMA කියන පදවි නාමය. Associated Certified Management Accountant කියන පදවි නාමය ලැබෙනවා. ඒ වගේම මම කලින් කිව්වා මේ CMA කරාම ඔයාට තවත් ගොඩක් අවස්ථාවන් හම්බ වෙනවා. ඒවා තමයි ළමයි මේ ලංකාවේ තියෙන ප්‍රධානම ආයතන. දැන් මේ ප්‍රධානම ආයතනය වෙනත් රටවල් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් මේක ඉවරනවත් එක්කම වෙනත් තවදුරටත් අවශ්‍ය නම් සුදුසුකම් ඒවට මාරු වෙලා ඒ පාත්‍රයක හදලා තියෙනවා. මේ අපේ ලංකාවේ ආයතනේ වෙනත් රටවල් එක්ක මේ කතා බහ කරලා ඇග්‍රි වෙලා ඒ පාත්‍රයක හදලා තියෙනවා. එහෙනම් කෙනෙකුට ඕනේ නම් ACMA කියන සුදුසුකම ගත්තට පස්සේ UK exam එකක මේ ACCA කියන සුදුසුකම ගන්න ඒකට අවස්ථාවක් තියෙනවා. එහෙනම් එතනදී ඔයාලට කරන්න තියෙන්නේ නිදහස් වීම ගොඩක් එක්ක සබ්ජෙක්ට් කිහිපයක් විතරයි. ඔයාලට සීමා ගන්න ඕන නම් ඒකටත් අවස්ථාවක් තියෙනවා. CPA ඕස්ට්‍රේලියා ගන්න ඕන නම් Certified Public Accountant of Australia ඒක ගන්නත් පුළුවන්. ඒ වගේම CA ශ්‍රී ලංකා ගන්න ඕන නම් ඒකටත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔයාලට පශ්චාත් උපාධියක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ පළමු උපාධියෙන් පස්සේ අපි කරන දෙවෙනි උපාධිය අපි ඒකට කියනවා පශ්චාත් උපාධිය. පශ්චාත් උපාධියක් ගන්න මූලික සුදුසුකමක් විදියට CMA වර්තමානයේ සලකනවා. ඒ නිසා පළවෙනි ඩිග්‍රී එකෙන් නැතුව කෙලින්ම දෙවෙනි ඩිග්‍රී එකට යන්න පුළුවන්. ඒ අවස්ථාව ඔයාලට ලැබෙනවා. ඒ වගේම මේ වෙනකන් ඇත්තටම ඩිග්‍රී එකක් ගැන වොරේ වුණා නම් අපි දන්නවා අපි වර්තමානයේ තියෙන අධ්‍යාපන රටාව අනුව විශ්වවිද්‍යාලයට යන්න අපිට ලැබෙන්නේ බොහොම සුළුතර ප්‍රමාණයකට. ඒ නිසා බහුතරයක් බාහිර උපාධි ගැන හිතා ඉන්න වර්තමාන සමාජයේ හැම වෙලෙම උපාධියක් තියනවාද කියන හැඟීමෙන් කටයුතු කරන්නේ. ඒ උපාධිය ලොකු ඇත්තටම වටිනාකමක් තියෙන දෙයක්. නමුත් අධ්‍යාපනික වශයෙන් සුදුසුකමක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් යම් දුකක් තියෙනවා නම් Tamanට කරගන්න බැරි වුණා කියලා මෙන්න හොඳම අවස්ථාව. CMA ආයතනය ඔන්න මේකටත් ඔයාලට අවස්ථාවක් උදා කරලා දෙනවා. පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි ලෙවල් තුනම සම්පූර්ණ කරාම ඔයාට පුළුවන් ඕපන් යුනිවර්සිටි එකේ BMS ඩිග්‍රී එක නැත්නම් Bachelor of Management Studies කියන ඩිග්‍රී එකේ තුන්වෙනි අවුරුද්දට සම්බන්ධ. එහෙනම් CMA එකේ පළවෙනි ලෙවල් 3 ඉවර කරාම අනවාට පුළුවන් ඉන්ටර්නල් ඩිග්‍රී එකක් මේක තමයි. BMS කියන ඩිග්‍රී එකේ second year එක නෙමෙයි second year complete කියලා third year එකට join වෙන්න. දැන් third year එක fourth year එක complete කරාම ඔයාට අන්න උපාධිය ලබා ගැනීමේ අවස්ථාවත් CMA ආයතනය හරහා උදා කරලා තියෙනවා. හරි. ඉතින් මම වැඩිදුර කතා කරන්න
යන්නේ නැහැ මේ තියෙන ඒ ගැන විස්තරේ ෆවුන්ඩේෂන් ඔපරේෂනල් සහ මැනේජරියල් ලෙවල් ඉවර කරාම ඔයාලට පුළුවන් මේ ඕපන් යුනිවර්සිටි එකේ ඉන්ටර්නල් ඩිග්‍රී එකක් ලබා ගන්න. හරි. දැන් මට වඩා ඇත්තටම ලොකු සම්පත්ධාරියෙක් මෙතන ඉන්නවා. ඒ නිසා මම මිස්ටර් නලින්දට ආරාධනා කරනවා CMA ගැන වැඩිදුරටත් පැහැදිලි කරන්න කියලා. ඉතින් අපි නලින්ද මහත්තයා ගැන කතා කරොත් ඇත්තටම අපිට ලොකු සහයෝගයක් දෙනවා. CMA ආයතනයේ පැත්තෙන් දැන් සමහර ආයතන ගැන ළමයි දන්නවා ඇති කතා කරාම රෙස්පොන්ස් එකක්. නමුත් මිස්ටර් නලින්දට ඕනම අවස්ථාවකදී කතා කරොත් ඇත්තටම ෆීඩ්බැක් එකක් එවලෙන්නේ. ඉතින් හරියට කස්ටමර් කෙයාර් සර්විස් එකත් මේ තරම් ඉක්මනට රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. ඒ තරම් තමන්ගේ වැඩ කටයුතු පැත්තකින් තියලා වුණත් ඕනම අවස්ථාවකදී උදව් කරන්න යොහුසුලුව කටයුතු කරන පුද්ගලයෙක් තමයි මිස්ටර් නලින්ද. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මිස්ටර් නලින්දට අපි ස්තුතිවන්ත වෙන අතර ඉතින් මම තවදුරටත් මේ ගැන ළමයින්ට පැහැදිලි කරන්න මම ආරාධනා කරනවා මේක අවස්ථාවක් කරගන්න. බොහොම ස්තුතියි අද දවසේ CN ශ්‍රී ලංකා ආයතනයට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම අපත් එක්ක සම්බන්ධ වෙන මේ දූල පුතාලා ඔයගොල්ලන්ගේ ඉදිරි අනාගතය කොහොමද කරන්නේ අනාගතයේ කොහොමද ඔයගොල්ලෝ වෘත්තීය සුසුකම ලබා ගන්නේ ඒ පිළිබඳව දැනුවත් වීම සඳහා මෙම ස්ථානයට අද දවසේ දූල පුතාලා පැමිණීම සම්බන්ධව CM ශ්‍රී ලංකා ආයතන හැටියට අපි විශේෂයෙන්ම සතුටු වෙනවා. විශේෂයෙන්ම පාස් අධ්‍යාපන ආයතනයේ අප ආයතනයේ මේ වෙනකොට විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් සම්බන්ධ කරලා දීලා ඔවුන්ගේ ඉහළ ප්‍රතිඵල ලබා දීපු ආයතනයක් බව මම ඔයගොල්ලන්ට සහතික වෙන්න ඕන. ඉතින් මේ වගේ තවත් දරු පිරිසකට අප ආයතනයේ පිළිබඳව ඒ දැනුවත් කිරීම ලබා දීලා ඔවුන්ට අපේ වෘත්තීය දැනුම ලබා දීම සඳහා ඒ වගේම අපගේ සමාජිකත්වය කියන්නේ කළමනාකරන ගණකාධිකාරී සුසුකම ලබා ගැනීම සඳහා ඔබටත් මේ අවස්ථාව උදා කර දීම සම්බන්ධව අද දවසේ අපිට මේකට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව මම විශේෂ ස්තුතිවන්ත වෙනවා. දූල පුතාලා මෙතන ඉන්න දූල පුතාලා සමහර වෙලාවට විවිධ වෘත්තීය විභාග කරන සමත් වෙච්ච දුවදරුවෝ මෙතන ඇති. ඒ වගේම තමයි තවත් දරුවෝ ඇති විශ්වවිද්‍යාල උපාධි හදාarලා ඉවර වුණ හදාරන දරු පිරිසක් මෙතන ඉන්නව වෙන්න පුළුවන්. දරුවනි අපි බලන්න ඕන ඉතාමත් කෙටි කාලය තුලදී ඔබගේ වෘත්තීය දැනුම ලබා ගන්න. ඒ වගේම තමයි විශාල අධ්‍යාපන දැනුමක් ලබා ගන්න ඕගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා. මොකද අද රට බැලුවොත් අද ලෝකෙ දිහා බැලුවොත් සියලුම දූල පුතාලට විවිධ වෘත්තීය විභාග ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් විශාල ප්‍රමාණයක් ලබා ගන්න ඔවුන් උත්සාහ ගන්නවා. ඒකට හේතුව තමයි අනිකුත් දරුවන්ට වඩා ඉදිරියට යන්න තම තමා දැඩි උත්සාහයක් ගන්නවා. ඔබ දකිනවා අද ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගයට කොච්චර ශිෂ්‍ය ප්‍රමාණයක් එකතු වෙනවද? උසස් පෙළ විභාගයට කොච්චර ශිෂ්‍ය ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවද? එයින් කී දෙනෙකුට විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ? අනිත් අය විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. ඒ වගේම අපි සාමාන්‍ය විදිහට කතා කළොත් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළට ශිෂ්‍යෝ 50000කට වැඩි පිරිසක් තමයි ඉදිරිපත් වෙන්නේ. හැබැයි එයින් කැම්පස් වලට ඇතුළත් කරගන්නේ 5000කට වඩා අඩු පිරිසක්. ඒතකොට අනිත් අයට මේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න අවස්ථාව අහිමි වෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල උපාධියක් හදාරන්න ගියත් ඔවුන් එළියට එන්නේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් ශාස්ත්‍රීය දැනුමක් ලබාගෙන විතරයි. ඔවුන්ට වෘත්තීය දැනුමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ඉදිරි මේ දැන් මේට අවුරුදු ගණනාවට කලින් ඒ විදිහට තමයි දරුවෝ ඇවිල්ලා තිනවා අපි දැකලා තියෙන්නේ. හැබැයි දැන් දරුවෝ එහෙම නෙමෙයි. ඔවුන් අනිවාර්යයෙන්ම ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් ගන්නවා එකම වෘත්තීය සුසුකමක් ලබා ගැනීමට දැඩි උත්සාහයක් ගන්නවා අපි දැකලා තියෙනවා. ඉතින් අද මේ පිළිබඳව දැනුවත් වීම සඳහා ඔබ පැමිණීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මම CM ශ්‍රී ලංකා ආයතනය ගැන ඔයගලන්ට හැඳින්වීමක් කරන්නම්. හැබැයි ඔයගලන්ගේ ඒ පිළිබඳව දැනුවත් කළා. නැත්නම් මට කතා කරන්න අවස්ථාවක් මම කියනට වඩා දෙයක් එතුමා කිව්වා. වරලත් ගණකාධිකාරිවරයෙක්, ඒ වගේම කළමනාකරන ගණකාධිකාරිවරයෙක්, CM ශ්‍රී ලංකා ආයතනයේ සමාජිකයෙක්. ඉතින් එතුමාගේ ආයතනය අප ආයතනයේ අනුමත අධ්‍යාපන ආයතනය බාටපත් වෙලා තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා හැම තැනම මේ බැලුවොත් ඩිජිටල් මාකටිං වලදී අපි දැක්කොත්
හැමතැනම online classes කීකේ තියෙනවා. ඉතින් online classes තිබ්බට ඒවට හොඳ platform එකක් නෑ. නිකන් ඔහේ කරන classes තමයි අපි දැකලා තියෙන්නේ. හැබැයි අප ආයතනයේ සම්බන්ධ වෙලා තියෙන පන්ති අපේ ආයතන අනුමැතිය ලබා දෙන්නේ හරියාකාරව ඒ classes හරි විදිහට කරන්න ඕන. ඒ කියන්නේ online platform එක හරියට තියෙන්න ඕන. එහෙම තිබුණොත් තමයි මේ දේශන කිරීමට අපි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඒතර මේ ආයතනයත් ඒ වගේ අපේ ආයතන අනුමත ආයතනයක් කියන එක මම ඔයගලන්ට ආදරයෙන් මතක් කරන්න ඕන. මම CMA ශ්‍රී ලංකා ආයතනය ගැන කතා කළොත් CMA ශ්‍රී ලංකා ආයතනය කියන්නේ පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපනය කරපු ජාතික ආයතනයක්. මේ ආයතනය මුදල් අමාත්‍යාංශය යටතේ තමයි පිහිටලා තියෙන්නේ. දැනට අවුරුදු 20ක් විතර පරණ ආයතනයක් තමයි CMA ශ්‍රී ලංකා ආයතනය කියන්නේ. අපි වරලක් ජනකාධිකාරී ආයතනය ගැන කතා කළොත් එම ආයතනය අවුරුදු 60ක් විතර වෙනවා. AAT ආයතනය ගැන කතා කරොත් ඒක අවුරුදු 30ක් වෙනවා. මේ AAT ශ්‍රී ලංකා ආයතනය ලංකාවේ පිහිටවන්නේ මහාචාර්ය ලක්ෂ්මන් නාර වටවල කියන සර්. මේ මහාචාර්ය ලක්ෂ්මන් නාර වටවල සර් වරලක් ජනකාධිකාරී ආයතනයේ සභාපතිවරයා හැටියට ඉන්න කාලේදී එතුමා එදා දැකලා තියෙනවා මේ AAT විභාග එංගලන්තයෙන් තමයි පැවැත්වුවේ. AAT UK විදිහට තමයි පැවතුනේ. හැබැයි මෙතුමා වරලක් ජනකාධිකාරී ආයතනයේ ඉන්න කාලේදී එතුමාට ආසාවක් ඇති වුණා මේ දුවදරුවන් වෙනුවෙන් ඇයි අපේ රටේ සල්ලි විශාල ප්‍රමාණයක් පිටරටට යන නිසා AAT ශ්‍රී ලංකා ආයතනය පටන් ගන්න ඕන කියලා. ඊට පස්සේ එතුමා AAT ආයතනය ලංකාවේ පිහිටවනවා. මමත් AAT ආයතනයේ අවුරුදු 23කට වැඩි කාලයක් ඒ ආයතනයේ අලෙවි ප්‍රධානිය හැටියට කටයුතු කළා. අද AAT ආයතනය දැවැන්ත ආයතනයක්. ලංකාවේ AAT කියන සන්නාමය නොදන්න කෙනෙක් නැහැ. අපි මම ආඩම්බර වෙනවා ඒ ආයතනයේ අලෙවි ප්‍රධානිය හැටියට ඒ ආයතනය එතනට ගෙනීමට අවස්ථාව ලබා ලැබීම පිළිබඳව. ඒ වගේම තමයි මහාචාර්ය ලක්ෂ්මන් නාර වටවල මැතිතුමා දැනගත්තා ඔබ දන්නවා මේ කළමනාකරන ගණකාධිකාරී ආයතන අප රටේ දෙකක් තියෙනවා. මුල්‍ය කළමනාකරන ගණකාධිකාරී ආයතන අප රටේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ මුල්‍ය ගණකාධිකාරී ආයතනයක් තමයි ACCA එංගලන්තයේ විභාගය පවත්වන්නේ. ඒ වගේම තව ආයතනයක් තමයි CA ශ්‍රී ලංකා කියන්නේ නැත්නම් වරලක් ගණකාධිකාරී ආයතනය කියන්නේ මේක ලංකාවේ ජාතික ආයතනය බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම කළමනාකරන ගණකාධිකාරී ආයතන දෙකක් තිබුණා කියලා කිව්වා. එතකොට ඔබ අහලා තියෙනවා CIMA ආයතනය. CIMA ආයතනය කියන්නේ එංගලන්තයෙන් විභාගෙ පැවැත්වෙන්නේ. කළමනාකරන ගණකාධිකාරීවරයෙක් තමයි බිහි කරන්නේ. ඉතින් පවුම් වලින් ගෙවන්න ඕන, විශාල මුදලක් ගෙවන්න ඕන. මෙතුමා මේක දැනගෙන මෙතුමා CMA ශ්‍රී ලංකා ආයතනය ලංකාවේ ඔබ වෙනුවෙන් රටේ අද ස්ථාපිත කරලා තියෙනවා. අදත් මේ ආයතනයේ සභාපතිවරයා හැටියට එතුමා කටයුතු කරනවා. එතුමාට කීයක්වත් මුදලක් හම්බ වෙන්නේ නැහැ. මේ ආයතන ජාතික ආයතන බවට පත් කළා. මුදල් අමාත්‍යාංශය යටතේට පත් කරලා මෙතුමා අද ඒ ආයතන සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. මම ඒ ආයතනයෙන් රැකියාවෙන් සමුගෙන මම CMA ශ්‍රී ලංකා ආයතනයේ අලෙවි ප්‍රධානිය හැටියට සම්බන්ධ වෙලා අද ඉන්නවා. ඉතින් මම ඒක ඉතා සතුටින් තමයි මම මෙතන සේවය කරන්නේ. මොකද මේක ජාතික ආයතනයක්. ඔබ වැනි දරුවන්ට අපගේ විභාගය හරහා විශාල ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම ඔයගලන්ට මේ මොහොතේ කියන්න උත්සාහ ගන්නෙ. මේ CMA ශ්‍රී ලංකා ආයතනය සර් කිව්වාගේ පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපනය කරපු ජාතික ආයතනයක් මුදල් අමාත්‍යාංශය යටතේ තමයි පැවැත්වෙන්නේ. ඒතර මේ විභාගය සමත් වුණාට පස්සේ කළමනාකරන ගණකාධිකාරී සුසුකම ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මේකේ පළවෙනි විභාගයට ප්‍රශ්න පත්‍ර පහක් තියෙනවා. මේ ප්‍රශ්න පත්‍ර පහම සිංහල ඉංග්‍රීසි දමිළ මාධ්‍ය තුනෙන්ම කරන්න පුළුවන්. ඒ වගේම මේ විභාගය ඔන්ලයින් විභාගයක් හැටියට පැවැත්වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ගෙදර ඉඳලම මේ විභාගය කරන්න පුළුවන්. ඒ වගේ MCQ papers තමයි පළවෙනි විභාගය සඳහා තියෙන්නේ. උතර පළවෙනි විභාගයේ MCQ තියෙන්නේ, ඉරිගහන්න තියෙන්නේ. සිංහල ඉංග්‍රීසි දමිළ මාධ්‍ය තුනෙන්ම කරන්න පුළුවන්. ඔන්ලයින් කරන්න පුළුවන්. ඔන්ලයින් කිව්වම ඔබ නිවසේ සිට ලෝකේ ඕනෑම තැනක ඉඳන් විභාගයට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දේශන සඳහා මුළු ලෝකේ ඕනෑම තැනක ඉඳන් දේශන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. විභාගය ඔයගොල්ලන් නිවසේ සිට කරන්න පුළුවන්. නිවසේ සිට විභාගය කිරීමට අපහසු නම් අපේ CMA ආයතනයට ඇවිල්ලා විභාග කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඒක හොඳ අවස්ථාවක් ඔයගලන්ට. ඒතර මාධ්‍ය තුනෙන්ම කිරීමේ හැකියාව තියෙනවා. ඒතර අපි දෙවන විභාගය ගැන කතා කළොත් ඒක පළවෙනි විභාගය සමත් වුණාට පස්සේ වෙනම සහතිකයක් හම්බ වෙනවා. ඒ වගේම දෙවන විභාගය ගැන කතා කරොත් දෙවන විභාගයේ සිංහල ඉංග්‍රීසි දමිළ මාධ්‍ය තුනෙම තියෙනවා. මේකත් ඔන්ලයින් විභාගයේ තියෙන්නේ. ඔබට ගෙදර ඉඳන් කරන්න පුළුවන්.
එහෙම නැත්නම් CMS ආයතනට ඇවිල්ලා කරන්න පුළුවන්. මොකද ඔබට ගෙදර පරිගණකයක් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඔබට නිවසේ සිට කරන්න පුළුවන්. ඔබට මේ පහසුකම් නැත්නම් ඔයගලන්ට පුළුවන් CMS ආයතනට ඇවිල්ලා විභාග කිරීම හැකියාව තියෙනවා. ලෝකේ ඕනම තැනක ඉඳන් පන්තිද විභාගයටද ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දේශන සඳහා විභාගය සඳහා ලෝකේ ඕනම තැනක ඉඳලා සම්බන්ධ වීමේ හැකියාව ඔයගලන්ට තියෙනවා. එතකොට දෙවන විභාගය සමත් වුණාට පස්සේ ඔයගලන්ට ඩිප්ලෝමා සහතිකයක් හම්බ වෙනවා. ඒ වගේම ඔයගලන්ට අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් යම් ආයතනයක වැඩ කරලා ඔයගලන්ට නමටකින් භාවිතා කරන්න ඩෙසිග්නේෂන් එකක් නමටකින් තනතුරු නාමයක් ඔයගලන්ට හම්බ වෙනවා. ඒක ඔයගලන්ට ලැබෙන ලොකු අවස්ථාවක්. ඒ වගේම තමයි මම කිව්වා මේක සිංහල ඉංග්‍රීසි දෙමළ මාධ්‍ය තුනෙම තියෙනවා. මේ විභාගය ගැන කතා කරොත් මේක MCQ තියෙනවා. ඒ වගේම දැන් අර අපි සාමාන්‍ය පේපර් එක ලියන්න තියෙනවානේ. මේ පැහැදිලිද? මේ පේපර් එකේ ලියන්න නැහැ. එතකොට මේකේ ටයිප් කරන්න තියෙන්නේ. ටයිප් කරන්න මේ වචන සිංහල ඉංග්‍රීසියෙන් ඔයගොල්ලෝ විභාගය කරන ඒ සියල්ලම ඒක ටයිප් කරලා තියෙන්නේ. ඔයගලන්ට තියෙන ඉලක්කම් ටික දාගන්න විතරයි. ප්‍රශ්න තියෙනවා, උත්තර ටික තියෙනවා. ඒක ගාන හදන විදිහට තියෙනවා. එතකොට ඔයගලන්ට ඒකේ මේ ගාන ඒ කියන්නේ අපි හද තියෙනවා. ඒකේ ගානට ඉලක්කම් ටික දාන එක විතරයි තියෙන්නේ. ඒ නිසා මේක පහසුවෙන් ලේසියෙන් කිරීමේ හැකියාව තියෙනවා. මට විනාඩි කිහිපයක් දෙන්න. තප්පර කිහිපයක්. එතකොට අපි මම ඔයගලන්ට දෙවෙනි විභාගය ගැන කිව්වා ඉංග්‍රීසි මාධ්‍ය තුනෙම කරන්න පුළුවන් කිව්වා ඔන්ලයින් කරන්න පුළුවන් කිව්වා මේ විතර තමයි විභාගය පැවැත්වෙන්නේ. එතකොට දෙවෙනි විභාගයට ඩිප්ලෝමා සහතිකයක් හම්බ වෙනවා. ඒ වගේම ඊට අමතරව අවුරුදු දෙක එක්ස්පීරියන්ස් එක පෙන්නුවොත් ඔයගලන්ට ඩෙසිග්නේෂන් එකක් තනතුරු නාමයක් හම්බ වෙනවා නමටකින් භාවිතා කිරීම සඳහා. ඒ වගේම තුන්වෙනි විභාගය ගැන කතා කරොත් මේකට හයි ඩිප්ලෝමා කියන්නේ තුන්වෙනි විභාගයත් පෙර පරිදිමයි. හැබැයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි තුන්වෙනි විභාගය තියෙන්නේ. එතකොට මේකෙත් ඔන්ලයින් විභාගය කරන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ඔයගලන්ට ගෙදර ඉඳලා විභාගය කරන්න පුළුවන්. CMS සෙන්ටර් එකට ඇවිල්ලා කරන්න පුළුවන්. එතකොට පළවෙනි එකේ පේපර්ස් 5යි, දෙවෙනි එකේ 6යි, තුන්වෙනි එකේ 5ක් වශයෙන් තමයි පැවැත්වෙන්නේ. තුන්වෙනි විභාගයේ සමත් වෙනකොට ඔයගලන්ට වරප්‍රසාද විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. පළවෙනි එක තමයි ඔයගලන්ට තුන්වෙනි විභාගයේ සමත් වුණාට පස්සේ ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි විභාගෙ ලියන්න පුළුවන්. මේක ලොකු අවස්ථාවක් ඔයගලන්ට. වරලක් ගණකාධිකාරී ආයතන විභාගයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි විභාගයේ සමත් වුණා පස්සේ ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි විභාගෙ ලියීම හැකියාව තියෙනවා. CMA එකෙත් පළවෙනි දෙවෙනි තුන්වෙනි විභාගයේ සමත් වුණාට පස්සේ ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි විභාගෙ ලියීමේ හැකියාව තියෙනවා. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි පළවෙනි විභාගයයි දෙවෙනි විභාගයයි තුන්වෙනි විභාගය සමත් වෙලා තියෙනවා නම් විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන BMS කියලා ඩිග්‍රී එකක්. මේකට කියන්නේ Bachelor of Management Studies කියලා ඩිග්‍රී එකක්. Bachelor of Management Studies කියන ඩිග්‍රී එකක්. මෙන්න මේ ඩිග්‍රී එකේ අවසාන ලෙවල් දෙක විතරක් කරලා ඔයගලන්ට උපාධියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ උපාධිය අභ්‍යන්තර උපාධියක්, බාහිර උපාධියක් නෙමෙයි, අභ්‍යන්තර උපාධියක්. ඒතර CMA පළවෙනි විභාගයට මාස 6යි, දෙවෙනි විභාගයට මාස 6යි, තුන්වෙනි විභාගයට මාස 6යි. තුන්වෙනි විභාගය සමත් වුණාට පස්සේ විවෘත විශ්වවිද්‍යාලයේ BMS ඩිග්‍රී එකේ අවසාන ලෙවල් දෙක විතරක් කරලා උපාධියක් ලබා ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේ උපාධිය කරන්න ගියොත් ඔයගොල්ලෝ යනවා නම් මේ කොහෙද මේ ඕපන් යුනිවර්සිටි එකට ඒකට තරඟ විභාගයක් තියෙනවා. තරඟ විභාගයෙන් තෝරාගත්තට පස්සේ අර මුලින්දම විභාග ටික කරලා එන්න ඕන. ඒකට අවුරුදු ගණනාවක් යනවා. හැබැයි අපේ මේ පළවෙනි විභාගයේ දෙවෙනි විභාගයේ තුන්වෙනි විභාගයේ සමත් වෙනකොට මේ විවෘත විශ්වවිද්‍යාල BMS ඩිග්‍රී එකේ අවසාන ලෙවල් දෙක කරලා ඔයගලන්ට අභ්‍යන්තර උපාධියක් ලබා ගන්න පුළුවන් Bachelor of Management Studies කියන ඩිග්‍රී එක. ඒ වගේම ඊළඟට ලැබෙන වරප්‍රසාදය තමයි තුන්වෙනි විභාගයේ සමත් වුණාට පස්සේ රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු රාජ්‍ය බැංකුවක විධායක ශ්‍රේණි රැකියාවන් සඳහා ඔයගලන්ට ඉල්ලුම් කරන්න පුළුවන්. මේ රජයේ රාජ්‍ය බැංකුවලින් මහා බැංකුවෙන් ඔයගොල්ලෝ ගැසට් කරනවා මෙන්න මේ රැකියාව සඳහා පුරප්පාඩු තියෙනවා කියලා. ඒතර CMA තුන්වෙනි විභාගයෙන් පස්සේ ඔයගොල්ලන්ට මැනේජ්මන්ට් එක්සිකියුටිව් කෙනෙක් විදිහට විධායක ශ්‍රේණි රැකියාවකට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට හතරවෙනි එකයි කේස් ස්ටඩි එකයි කරලා විභාගය ඉවර කර ගැනීමේ හැකියාව තියෙනවා. CMA කරන්න යන්නේ අවුරුදු 2කමාරයි. අවුරුදු 2කමාරක් තුළ මේ විභාගය කිරීමේ හැකියාව තියෙනවා. දැන් දුර්ලභ පුතාලා දන්නවාද රටේ තත්ත්වය කොහොමද කියන එක? රටේ තත්ත්වය අවබෝධ කරගෙන ඔයගොල්ලෝ රැකියාවක් කරන්නේ නැතුව ඒ වගේම වෘත්තීය යම් විභාග කරන දරුවෝ ඇති විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබන දුවා දරුවෝ මෙතන ඇති. දරුවනේ
කාලය වටිනවා. ඕගොල්ලන්ට මේ විභාගය කරගත්තොත් ඕගොල්ලන්ට එහා පැත්තෙන් ඇකඩමික් එකයි මේ පැත්තෙන් ප්‍රොෆෙෂනල් එකයි දෙකම කරගෙන ඕගොල්ලන් රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු රාජ්‍ය බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාවකට අයිදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ චාරකියා ප්‍රමාණයක් තියෙනවා. මේ සඳහා අයිදුම් කිරීමේ හැකියාව ඕගොල්ලන්ට තියෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ විදේශ රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ සුසුකම් අරගෙන ඕගොල්ලන්ට කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඒ වගේම නවසීලන්තය, ඒ වගේ ප්‍රධාන පෙළේ රටවල් වලට යෑමේ හැකියාවක් ඕගොල්ලන්ට තියෙනවා. ඒ වගේම මෙතනින් දූල පුතාලා කැමති නම් ඩුබායි, දෝහා කටාර් ඒ පැත්තට යන්න කැමති නම් ඒ වගේ ඒ ප්‍රදේශවල ඒ රටවල විශාල වැටුපක් හම්බෙනවා. අපේ විභාගය කරලා යන දරුවන්ට ඕගොල්ලන්ට පුළුවන් එහෙ යන්න විභාග දෙකක් ඉවර වෙනකොට ඊට පස්සේ ඕගොල්ලන්ට එහෙ ගිහිල්ලා අපගේ ඉතුරු විභාගෙට ඔන්ලයින් තාක්ෂණ හරහා ඔන්ලයින් හරහා ඒ කියන්නේ දේශනත් විභාග වලටත් කිරීමේ හැකියාව ඕගොල්ලන්ට ලැබෙනවා. ඉතින් මේ වරප්‍රසාද සියල්ලම ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. එතකොට මේ විභාගය කරන්න යන්නේ අවුරුදු දෙකමාරයි. අවුරුදු දෙකමාරක් ඇතුළතදී ඕගොල්ලන් CMA වෘත්තීය සුදුකම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ආයත් මේ විභාගය ගැන කතා කරොත් මේකටත් අවුරුදු 3ක ප්‍රායෝගික පුහුණුව අවශ්‍ය වෙනවා. CMA ශ්‍රී ලංකා ආයතනයේ සමාජිකත්වය ගන්න. ඒ කියන්නේ කළමනාකරන ගණකාධිකාරී සුසුම ලබා ගන්න. හැබැයි මේ විභාගයේ තියෙන විශේෂ වාසිය තමයි CMA පළවෙනි දෙවෙනි තුන්වෙනි විභාගය නැත්නම් සියලුම විභාග කිසිම ට්‍රේනින් එකක් නැතුව විභාග කිරීමේ හැකියාව තියෙන කෙනෙක් ට්‍රේනින් අවශ්‍ය නැහැ විභාග කරන්න පුළුවන් ඒකද අපි කියන්නේ මේ විදිහටයි මේ විභාග කරන අතරතුර හෝ පසුව ඒ අවුරුදු 3ක ප්‍රායෝගික පුහුණුව පෙන්නලා අපේ කළමනාකරන ගණකාධිකාරී සුසුම ලබා ගන්න පුළුවන් කියන එක. ඒ ට්‍රේනින් එකම ගොඩාක් අය බය වෙනවා මේ ඔඩිට් ෆර්ම් වල යන්න ඕනද මේක හරි හිරිහැරයක් නේද කියලා සමහර දුවදරුවෝ අපිත් එක්ක කතා කරනවා. දරුවනේ ඔබ හරි වාසනාවන්තයි කළමනාකරන ගණකාධිකාරී සුසුම ලබා ගැනීම දරුවෝ ඒ ෆර්ම්ස් කිසිම දෙයකට යන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට රැකියාවට ගිහිල්ලා රැකියාව කරන ගමන් ඔයගොල්ලන්ට අපගේ ට්‍රේනින් සයින් කර වෙන බුක් එකක් තියෙනවා. ඒක අරන් සයින් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක හරි වාසනාවන්තයි. ඉතින් ඒකට ඔයගොල්ලන්ට පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. සියලු විභාග ඉවර කරලා රැකියාවට ගිහිල්ලා ඒ ට්‍රේනින් එක අවුරුදු 3ක් සයින් කරන්නේ ට්‍රේනින් කියන්නේ ඔයගොල්ලෝ අපි හිතුව ෆයිනෑන්ස් ඩිවිෂන් එකේ වැඩ කරනවා කියලා. ෆයිනෑන්ස් ඩිවිෂන් එකේ වැඩ කරන ගම ඒ අපේ තියෙන පොඩි පොතක් ලොකු පොතක් නෑ පොඩි පොතක් ඒ පොත අරන් ගිහිල්ලා ඔයගොල්ලෝ කරන වැඩ එතන ඉන්න ප්‍රධානිය ටික සයින් කරලා අවුරුදු 3 වුණාට පස්සේ සමාජිකත්වය ලබා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ඔබ අද ඉඳන් CMA ආයතන ලියාපදිංචි වෙනවා නම් ඔයගොල්ලෝ ලියාපදිංචි වෙච්ච දවස් ඉඳන් ඉස්සරහට මේ අවුරුදු දෙකමාරක විභාගය කරන්න කාලය යනවානේ. ඒ කාලය තුලදී ඔබ වැඩ කරන ආයතනයේ ඒ ප්‍රධානිය ටික සයින් කරලා ඔයගොල්ලන්ට සමාජිකත්වය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහටයි මේ අපේ ආයතනය තියෙන්නේ. අපේ ආයතනය තියෙන්නේ බම්බලපිටිය තමයි අපේ ආයතනය තියෙන්නේ. ඉතින් CMA ශ්‍රී ලංකා ආයතනයට ඔයගොල්ලන් පැමිණලා තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ අපේ ආයතනයේ ස්ටඩි පැක් තියෙනවා. ස්වාධීන පාඩම් මාලා පොත් ඔයගොල්ලන්ට පුළුවන් මේවා අරගෙන ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පන්තිකට ගිහිල්ලා දේශන සම්බන්ධ වෙන්න. මොකද අපි කතා කරන්නේ අපේ විභාග පවත්වන ආයතනයේ CMA ශ්‍රී ලංකා ආයතනයේ නියෝජනය කරන්නේ. අපි දකිනවා ගොඩක් දරුවෝ පන්තියට යන්නේ නැතුව ස්ටඩි පැක් එක විතර පරිශීලනය කළ විභාගයට මුහුණ දෙන දරුවෝ දකිනවා අපි. හැබැයි ගොඩක් වෙලාවට මේ දරුවෝ විභාගය ගොඩක් දරුවෝ අසමත් වෙන මොකද ඒගොල්ලෝ ලේසි කියලා හිතාන විභාගය කරන්න ගියාට ඒගොල්ලෝ අර ප්‍රායෝගික දැනුම ගුරුවරගේ යටතේ ඒ සුසුකම ඒ විෂයට හොඳට මුහුණ දුන්නේ නැතුණාම ඒ දරුවෝ ෆේල්. ඉතින් ඔයගොල්ලෝ අපිට ඕන ෆේල් කරන්න නෙමෙයි පාස් කරන්න. එහෙනම් ඔයගොල්ලෝ අධ්‍යාපන ආයතනෙ ගිහින් හොඳට ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට මේ විභාගය සමත් කරගෙන අඩු කාල සීමාව තුළදී කළමනාකරන ගණකාධිකාරී සුසුකම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ විභාගයේ තියෙන වාසිය තමයි ඔයගොල්ලන් අපේ ස්ටඩි පැක් එකේ පිට පේපර් එක හදන්නේ. ඒතර අපි දැකලා තියෙනවා මේ ඔබ අද මේ අපිට සම්බන්ධ කරන ආයතන පාස් අධ්‍යාපන ආයතනයේ පසුගිය වර්ෂවල විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් පළවෙනි විභාගයට දෙවෙනි විභාගයට තුන්වෙනි මැනේජර් ලෙවල් එකට ඒ වගේ ඉදිරිපත් කරලා ඕන් ඉහළ ප්‍රතිඵල ලබා දුන් ආයතනයක් බවටත් මම ඕගොල්ලන්ට කියන්න කැමතියි. මොකද සාමාන්‍යයෙන් CMA විභාගයට පළවෙනි විභාගයට ආපු දරුවන්ගෙන් 90-95 විභාගය සමත් වෙනවා. මේකට හේතුව ස්ටඩි පැක් එකෙන් තමයි පේපර් එක හදන්නේ. ඒ වගේම ස්ටඩි පැක් එකට අනුකූලව පහුගිය ප්‍රශ්න පත්‍ර ළමයි සමත් වෙන්නේ කොහොමද? ඒවා හොඳට බලලා ඒවා අත්දැකීම් බහුල හොඳ දේශකවරුන් ඉන්න නිසා මොන්ගේ හරහා මේ විභාගයේ පන්තිවට ඇවිල්ලා දේශන සම්බන්ධ වුණොත් ඕගොල්ලන්ට විභාගය සමත් කරගන්න පුළුවන්. මොකද මම දෙමාපියෙක් හැටියට මම කියන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මේ දේශනවල සම්බන්ධ වෙන්න දේශන සම්බන්ධ වුණොත් තමයි විභාගයක් සමත් කරගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ පොත අරගෙන ගොඩාක් වෙලාවට අපි දැකලා දින පාඩම් කරන්නේ කම්මැලි. හැබැයි මේ දේශන සම්බන්ධ වුණොත් ලයිව් දේශන තියෙනවා, රෙකෝඩඩ් දේශන තියෙනවා. ඒවට සම්බන්ධ වෙලා විභාගය සමත් කරගෙන ඉතාමත් කෙටි කාලේ මේකට සූදානම් වෙන්න කියන ඉල්ලීම මම ඔයගොල්ලන්ට කියනවා. මේ වගේම තමයි සාමාන්‍ය මේ විභාගය අවුරුදු
දෙකමාරකම ඉවර කරන්න යන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වෙන විභාග කරන්න ගියොත් විශාල මුදලක් ගෙවන්න වෙනවා. අනිත් එක මේ CMA විභාගය අසමත් කරන විභාගයක් නෙමෙයි සමත් කරන විභාගයක්. ලකුණු 50ක් ගන්න සෑම ශිෂ්‍යයෙක්ම විභාගේ සමත් වෙන හැමනම් ඔයගොල්ලෝ ලකුණු 50ට වඩා කිව්වම ලකුණු 60ක් අරන් හරියන්නේ නැහැ. ගොඩක් අය හිතන ලකුණු 50නේ 60ක් විතර ගත්තම හරියට 60ක් ගත්තම ඕක කපලා කොටලා උත්තර පරීක්ෂා වලින් බලපුවම ඒක අඩු වුණොත් වැඩක් නැහැනේ. එහෙනම් අපි ලකුණු 100ක් ගන්න මහන්සි වුණොත් ඔයගොල්ලන්ගේ ඉලක්කය කරා යන්න පුළුවන්. ඒ සඳහා හොඳට දේශනීය ආයතනෙ විසින් කරන නිසා ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න සෑම මොහොතකම මමත් මේ ආයතනත් එක්ක අපි හොයලා බලනවා හරියට දේශන කරනවද මොන විදිහට කරන්නේ දරුවන්ට මොනවද තියෙන ගැටලු මේ සම්බන්ධ හොයලා බලනවා ඒ නිසා ඔයගොල්ලන් මේවට සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි කාලය කළමනාකරණය කරගන්න ඕන මේ දුවා දරුවන්ගේ වයස එකක වයස සීමාවන් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඔයගොල්ලන්ගේ විශේෂ ඉල්ලීමක් කරනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කෙටි කාලයක් තුළදී මේ ක්වොලිෆිකේෂන් ලබා ගන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් අපේ ජනවාරි විභාගයක් තියෙනවා. ජනවාරි විභාගයට දැන් ඔයගොල්ලන්ට එන්න අමාරුයි මොකද ලියාපදිංචි වෙලා නිදහස් වීම ලබාගෙන පන්තිකට ගිහිල්ලා ජනවාරි මාසෙ කිරීමට අපහසුයි. ඊළඟට නැවත විභාගයක් තියෙන්නේ පළවෙනි විභාගය ලබන අවුරුද්දේ මාර්තු මාසේ. එතකොට මේ ආයතනයට බලන්න මාර්තු මාසයේ සඳහා පන්ති තියෙනවා නම් ඔයගොල්ලෝ මාර්තු මාසයේ විභාගයට සූදානම් වීම හැකියාව තියෙනවා පළවෙනි විභාගය සඳහා. ඔයගොල්ලන්ට මේ පළවෙනි විභාගේ මාර්තු මාසයේ කරන්න බැරි වෙනවා නම් ඊළඟ විභාගයක් තියෙන්නේ ලබන අවුරුද්දේ ජූනි තියෙන විභාගයට ඔයගොල්ලන්ට සූදානම් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි දෙවෙනි විභාගයේ සිට සියලුම විභාග ලබන අවුරුද්දේ ජනවාරි වෙලා තියෙන ජනවාරියකට කිසිම කෙනෙකුට එන්න බැරි වෙනවා මම හිතන විදිහට. ඒ වගේම දැන් එහෙම කවුරු කෙනෙක් එන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ලබන 10 වෙනිදාට කලින් ලියාපදිංචි වෙන්න ඕන, එක්සර්සයිස් ගන්න ඕන, ක්ලාස් යන්න ඕන, පත්‍රික ගන්න ඕන. මේවා කරන්න අමාරුයි කියලා අපිට මට තේරෙනවා. ඒ නිසා ඔයගලන්ට දේශන වලට සම්බන්ධයක් වෙන්න ඕන. මේ සියලුම දේ බැලුවොත් ඔයගලන්ට පුළුවන්. ලබන අවුරුද්දේ මේ මාසේ විභාගයක් තියෙනවා. දෙවෙනි විභාගයටත් තුන්වෙනි විභාගයටත් සියලු විභාග මේ මාසෙත් පැවැත්වෙනවා. ඉතින් ඔයගලන්ගේ මේ නිදහස් වීම ලබාගෙන නැත්නම් එක ලෙවල් වල ඉගෙන ගන්න දරුවන්ට පුළුවන් ඒ අදාළ විභාගයට මුහුණ දෙන්න. ඒක ඔයගලන්ට මතක තියාගන්න ඕන. පළවෙනි විභාගයේ අවුරුදු 4ක් තවත් තියෙනවා. මාර්තු, ජූනි, සැප්තැම්බර්, දෙසැම්බර්. ඒ වගේම දෙවෙනි විභාගයේ සිට නැත්නම් ඔපරේෂන් ලෙවල් එකේ සිට සියලු විභාග මැයි මාසේ සහ නොවැම්බර් මාසේ තමයි පැවැත්වෙන්නේ. මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ තියෙන විභාගය ජනවාරි වලට කල් දීලා තියෙනවා රටේ තියෙන තත්ත්වයක් එක්ක. හැබැයි මේක ඔන්ලයින් තියෙන විභාගයක් ෆිසිකල් එක්සෑම් පැවැත්වෙන්නේ නැහැ. ඒක ඔයගලන්ට පුළුවන් ගෙදර සිට නිදහසේ විභාගය කරන්න. හැබැයි ඔයගලන්ට ඒ තාක්ෂණය නැත්තම් අපේ CMS සෙන්ටර් එකට ඇවිල්ලා විභාගය කිරීමේ හැකියාව ඔයගලන්ට තියෙනවා. ඉතින් ඔයගොල්ලන් මම හිතනවා මෙතන ඉන්න දුවලා පුතාලා පළවෙනි විභාගය කරන නැත්නම් තුන්වෙනි විභාගය කරන්න බලාපොරොත්තු වෙන දුවලා පුතාලා මෙතන ඇති. එහෙමනම් ඔයගලන්ට ලබන අවුරුද්දේ මේ මාසයේ තමයි ඔපරේෂන් ලෙවල් එකේ සිට සියලු විභාග උඩ අනිකුත් විභාග තියෙන්නේ. ෆවුන්ඩේෂන් විභාගය ජූනි සමා වෙන්න පළවෙනි විභාගය ලබන අවුරුද්දේ ජූනි පැවැත්වෙනවා. ඔපරේෂන් ලෙවල් එකේ සිට සියලුම අනිකුත් විභාග මේ මාසේ පැවැත්වෙනවා. එහෙනම් දේශන දැන් ඉදිරියේදී ජනවාරි මාසයේ හෝ දෙසැම්බර් මාසයේ මේ ආයතනයෙන් ආරම්භ කරයි. ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ ජීවිතය ජය ගන්න කියලා ඉල්ලීමක් මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කියනවා. මොකද ඔයගොල්ලන් කාලය කළමනාකරණය කරගන්න කියන්නේ මේ කාලය හොඳම වෙලාව රටේ තියෙන තත්ත්වයක් එක්ක අධ්‍යාපනය ඔයගොල්ලෝ ලබා ගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ කටයුත්ත සාර්ථක කරගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලන් තව විශේෂ වරප්‍රසාද විශාල ප්‍රමාණයක් තියෙනවා. සීමිත ආයතනයේ සභාපතිතුමා ලබා දීලා විශේෂයෙන්ම මෙතන ඉන්න දුවලා දරුවෝ AT පළවෙනි විභාගය සහ දෙවෙනි විභාගය සහ තුන්වෙනි විභාගය පළවෙනි දෙවෙනි තුන්වෙනි විභාගයේ සමත් වෙලා තියෙනවා නම් අපේ පළවෙනි විභාගයේ සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. දෙවෙනි විභාගයේ විෂයන් 3ක් නිදහස් කරනවා. ඒතර දෙවෙනි විභාගයේ විෂයන් 6ක් තියෙනවා. 6න් 3ක් නිදහස් කරනවා. තව විෂයන් 3කට තමයි ඔයගොල්ලන්ට පෙනී සිටින්න තියෙන්නේ. ඒතර මේ 3 ඉවර වුණ ගමන්ම තුන්වෙනි විභාගය ඉවර වෙලා ඔයගොල්ලන්ට පුළුවන් BMS ඩිග්‍රී එකට යන්න, ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි ලියන්න, රාජ්‍ය සංසද දෙපාර්තමේන්තු විධායක ශ්‍රේණි රැකියාවන් වලට අයදුම් කරන්න. බලන්න දැන් ගොඩාක් වෙලාවට අපි දන්නවා මේ ආයතනයේ තියෙනවා AT අවසාන විභාගය සම්පූර්ණ කරපු දරුවෝ. AT විභාගය සම්පූර්ණ කරලා සමහර විට පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ ඉන්නවා. උසස් පෙළ කරන දරුවෝ ඉන්න AT තුනක් කරලා. ඒ දරුවන්ට අර පාසලේ ඉන්න කාලය තුලදීම අපේ දෙවෙනි විභාග විෂයන් තුනත් තුන්වෙනි විභාගයත් ඉවර වෙන ගමන්ම අර සමහර BMS A level ඉවර වෙනකොටම ඒගොල්ලන්ට පුළුවන් BMS ඩිග්‍රී එකේ අවසාන level දෙක කරලා ඉතින් උපාධියත් CMA ටික ඉවර කරලා management accounting qualification ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ විභාගයේ තියෙන වාසි අපි හිතමු ඩබල් AT කරපු දරුවෙක් මෙතනට එනවා කියලා. අපි හිතමු ඩබල් AT කරපු දරුවෙක් මෙතනට එනවා. ඩබල් AT කරපු දරුවා CMA පළවෙනි විභාගේ නිදහස් කරලා දෙවෙනි විභාගේ විෂයන් 3ක් නිදහස් කරලා එයා
දෙවෙනි විභාගේ තව විෂයන් 3යි කරන්න තියෙන්නේ. ඒ 3 ඉවර කරා ඊට තුන්වෙනි විභාගේ ඉවර කරා තුන්වෙනි විභාගෙන් පටස් ගාලා කියලා BMS එක කරා ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි ලියන්න පුළුවන් රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු විධායක ශ්‍රේණි රැකියාව සඳහා අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ මේ හතරවෙනි එකයි කේස් ස්ටඩි එකයි කරන්න විතරයි තියෙන්නේ. හැබැයි අර වරලද්ගණකාධිකාරී ආයතනයේ විෂයන් ඔයගොල්ලන්ට පෙන්නනවා 4x4 කියලා. ඒ කියන්නේ පළවෙනි එකට 4යි, දෙවෙනි එකට 4යි, තුන්වෙනි එකට 4යි, හතරවෙනි එකට 4යි. අපෙත් එහෙම තමයි. පළවෙනි එකට 4යි, දෙවෙනි එකට 4යි, තුන්වෙනි එකට 4යි, හතරවෙනි එකට 4යි. අපෙත් තියෙන විදිහට තමයි. හැබැයි ඒගොල්ලොන්ගේ එළියෙන් පෙන්නනවා ඒක ඔයගොල්ලන්ට දකින්න ඇති එළියේ තියෙන පළවෙනි විභාගයේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන, දෙවෙනි විභාගයට ගියාම ඉංග්‍රීසි IT ඉගෙන ගන්න ඕන. හැබැයි ඒක ඒගොල්ලෝ පෙන්නලා නැහැ. ඒගොල්ලෝ වෙනම එක පෙන්නනවා. හැබැයි අපි එහෙම නෙමෙයි. අපි අනිවාර්යයෙන්ම තියෙන සබ්ජෙක්ට් ටික අපි පෙන්නනවා. ඒ නිසා පළවෙනි එකේ papers අපේ BC තියෙනවා. දෙවෙනි එකට ගියාම BC and IT තියෙනවා. ඒකින්ද අපේ 4x4 තමයි. හැබැයි එළියෙන් අර පිළ එකේ තියෙනවා ස්කිල් සබ්ජෙක්ට්. ඒවා ඔයගොල්ලෝ කිරීම කරන්න ඕන. ඒ වගේම තමයි මම දැන් AT ගැන කතා කරේ. ඒතකොට AT ෆයිනල් පාස් වෙලා තියෙනවා නම් පළවෙනි එක සම්පූර්ණ නිදහස් කරලා දෙවෙනි එකේ විෂයන් 3ක් නිදහස් කරනවා. තව විෂයන් 3යි කරන්න තියෙන්නේ. ඒ 3 ඉවර කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි AT විභාගය කරලා තියෙන දරුවන්ට විෂය නිදහස් කිරීම පිරිනමනවා. ඉතින් ඒව පිළිබඳව මම ඔයගලන්ට කියන්නම්. AT කරපු අය මෙතන ඉන්නවා නම් ඔයගලන්ට ලියා ගැනීම හැකියාව තියෙනවා. ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. මම එක එක ඔයගලන්ට කියන්නම්. නිදහස් වීම කොහොමද තියෙන්නේ කියලා. AT කරලා තියෙනවා නම් විෂය 8ක් නිදහස් කරනවා. සබ්ජෙක්ට් 3යි කරන්න තියෙන්නේ. ඒ සබ්ජෙක්ට් 3 තමයි ලියා ගන්න. MA එකයි MBO එකයි IT එකයි තමයි කරන්න තියෙන දෙවෙනි විභාගේ. දෙවෙනි විභාගේ MA එකයි MBO එකයි IT එකයි කරන්න තියෙන්නේ. එතකොට ඒක නිදහස් කිරීමේ ගෙවන්න ඕන ගාස්තුව සබ්ජෙක්ට් 8ක් නිදහස් කරගන්න. ඒ ගාස්තුව වෙනවා 30750. ඒ ගාස්තුව 30750. ඉතින් මේක 150ක ඩිස්කවුන්ට් එකක් යනවා මේ දවස්වල. මොකද AT ආයතන හදපු සභාපතිවරයා තමයි CMA ආයතන බිහි කරන්නේ. ඒතකොට AT කරලා එන දරුවන්ට මෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඔයගලන්ට CMA පළවෙනි දෙවෙනි මේ තුන්වෙනි විභාගේ සමත් වුණාට පස්සේ අර මාකී වරප්‍රසාද වලට යන්න. ඒත් ඔයගොල්ලෝ AT 1 2 3 පාස් නම් පළවෙනි එක නිදහස් කළා, දෙවෙනි එක විෂයන් 3ක් නිදහස් කළාට පස්සේ මාකී මේ තියෙන සබ්ජෙක්ට් 3 දෙවෙනි විභාගේ කරලා ඊට පස්සේ ඔයගලන්ට ඉදිරි අනාගතේ සැලසුම් කරන්න පුළුවන්. මම නැවත කියන්නම්. ඔයගොල්ලෝ 2015ට කලින් ඒ කියන්නේ අලුත් විෂය නිර්දේශය යටතේ 2015 කලින් ඒ කියන්නේ 2015ට පස්සේ කියන්නේ 16 17 18 19 20 කාලේ තුලදී විභාගය කරලා තියෙනවා නම් සබ්ජෙක්ට් 8ක නිදහස් වීම දෙනවා. 2015ට පස්සේ විභාගය කළා තියෙන සබ්ජෙක්ට් 5යි හම්බෙන්නේ. මම හිතනවා ගොඩක් දරුවෝ මෙතන ඉන්න දරුවෝ මම හිතනවා 2015ට පස්සේ කරන අය වෙන්න ඕන කියන එක. ඉතින් ඒ අයට අපේ ඒ කියන්නේ AT ෆයිනල් පාස් වෙලා තියෙනවා නම් මේ අපේ දෙවෙනි විභාගේ විෂය 3යි කරන්න තියෙන්නේ. MA එකයි MBA එකයි IT එකයි කරන්න තියෙන දෙවෙනි විභාගයේ නිදහස් වීමේ ගාස්තුවක් ගෙවන්න වෙනවා 30750. හැබැයි ඔෆර් එකක් යනවා 50ක. ඒ ඔෆර් එක අරගෙන ඔයගලන්ට පුළුවන් මේ මාසය ඇතුළත ලියාපදිංචි වුණොත් ඔයගලන්ට මේ ඔෆර් එක ලියාපදිංචි වෙලා මේ ඔෆර් එකයි දෙකම ලබා ගැනීම හැකියාව තියෙනවා. ලියාපදිංචි වෙන රුපියල් 4000ක් ගන්නවා ශිෂ්‍ය විදියට. ඊට පස්සේ ඔයගොල්ලෝ දේශන වලට සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙතන ඉන්නවා නම් HNDA උසස් තාක්ෂණ ආයතනයේ විභාගය කරන දුලා පුතාලා ඉන්නවා නම් ඒගොල්ලෝ දෙවෙනි ඒ කියන්නේ මේ සෙමස්ටර් දෙක ඒ කියන්නේ මේ දෙවෙනි එක සමත් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ මේ සෙමස්ටර් එක සෙකන්ඩ් සෙමස්ටර් එක සමත් වෙලා තියෙනවා නම් සියලුම ඒවා හම්බ වෙන ෆෝර්ත් ඉයර් කම්ප්ලීට් වෙයි සිතාගෙන අපේ ආයතනයේ සභාපතිවරයා කියන දෙයක් තමයි ඔයගොල්ලෝගේ ඩිග්‍රී එක හෝ ඔයගොල්ලෝ තියෙන සුසුකම සම්පූර්ණ කරන්න කලින් මේ සුසුකම ලබා දෙන්න කියලා. දැන් AT ආයතන අනිවාර්යයෙන්ම කරන්නේ AT ෆයිනල් පාස් වෙලා එන්න ඕන. උපාධියක් හෝ මේ HND නැත උසස් තාක්ෂණ ආයතන විභාග කරන දුවදරුවෝ අනිවාර්යයෙන්ම මේ සුසුකම ලබා ගන්නවා. ඒ නිසා ඔයගොල්ලන්ට අපි මේ HND ගැන කතා කළොත් HND second year complete කරලා තියෙනවා නම් fourth year complete වෙයි සිතාගෙන second year complete කරපු ගමන් මේ එක්ස්චේන්ජස් හම්බ වෙනවා. ඉතින් සමහර වෙලාවට second year කිව්වම මම third year නේ වැඩිපුර හම්බ වෙනවද? fourth year කරනකොට තවත් වැඩිපුර හම්බ වෙනවද කියලා අහන්න පුළුවන්. එහෙම හම්බ වෙන්නේ නැහැ. fourth year complete වෙයි සිතාගෙන second year complete කරපු ගමන් හම්බ වෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ level තමයි කරන්න තියෙන එක ලියා ගන්න. subject 14ක් ඔයගොල්ලන් නිදහස් කරනවා. එතකොට fourth year second year complete කරලා තියෙන හැම දරුවෙකුටම මේ අවස්ථාව හිමිනවා. මේ දවස්වල මේ HND exam පැවැත්වෙන්නේ නැති නිසා මේ ඔයගොල්ලන්ට pending results ඒ කියන්නේ HND pending ඔයගොල්ලන් මේ HND second year පාස් වෙලා නැති නිසා second year exam නැති නිසා ඔයගොල්ලන් first year විතර complete කරලා තියෙනවා නම් second year complete කරලා නැත්නම් ඒත් pending result අපේ CMA එකේ ලියාපදිංචිලා මේ exam එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ලැබෙන වරප්‍රසාදයක්. ඒක මේ සැරේට විතරයි තියෙන. ඔයගොල්ලන්ගේ exam පැවැත්වෙන්නේ නැති නිසා
මෙතනින් නම් ෆස්ට් ඉයර් කරන දරුවා මෙන්න හොඳ අවස්ථාවක් සෙකන්ඩ් ඉයර් කම්ප්ලීට් වෙයි සිතාගෙන මේ එක්සැම් එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒතර ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ පළවෙනි එක සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. දෙවෙනි එක සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. තුන්වෙනි එකේ සබ්ජෙක්ට් දෙකයි කරන්න තියෙන්නේ. තුන්වෙනි එකේ සබ්ජෙක්ට් දෙකයි කරන්න තියෙන්නේ. මේ දෙක තමයි MA එකයි CR එකයි. MA එකයි CR එකයි තමයි කරන්න තියෙන්නේ. එතකොට තුන්වෙනි ලෙවල් එකේ සබ්ජෙක්ට් මේ දෙක කරපු ගමන්ම ඔයගොල්ලන්ට හයි ඩිප්ලෝමා සහතිකයක් හම්බ වෙනවා. නමටකින් ඩෙස්ටිනේෂන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි ලියන්න පුළුවන්. ඔයගොල්ලන් කැමති නම් විශ්වවිද්‍යාලයේ BMS ඩිග්‍රී එකට යන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු විධායක ශ්‍රේණියක් සඳහා ඉදිරි කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ අර සබ්ජෙක්ට් 14ක් නිදහස් කිරීමට ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒක 56250යි. ඒ ගාස්තුව 56250යි. හැබැයි ඒකෙන් 150ක් ඔෆර් එකක් තියෙනවා. මේ මාසේ 31කට කලින් ලියාපදිංචි වුණොත් මේ ඔෆර් එක ලබා ගැනීම හැකියාව තියෙනවා. 56250යි. ඒකෙන් 150ක ඔෆර් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මම ඔයගලන්ට කියන්න කැමතියි ගවර්න්මන්ට් යුනිවර්සිටි වලටත් එක්ස්පීරියන්ස් හම්බ වෙනවා. විශේෂයෙන්ම accountancy ඩිග්‍රී එක කරලා තියෙනවා නම් සබ්ජෙක්ට් 15ක් නිදහස් කරනවා. 60050ක් ගෙවන්න ඕන. ඒගොල්ලන්ට අපේ කරන්න වෙන්නේ තුන්වෙනි ලෙවල් එකේ එක සබ්ජෙක්ට් පුතාලට මං කිව්ද ඇහෙනවද? කවුරුහරි කතා කරන්නේ? ඇහෙනවා මිස්ටර් අලි. ඇහෙනවා. හරි. දැන් ඔයගලන්ට මම දැන් කතා කරගෙන හිටියේ ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි එක ගැන ඊළඟට එක මේ ඒ වගේම මේ රජයේ විශ්වවිද්‍යාලවල ඒ කියන්නේ ජාතික විශ්වවිද්‍යාලයක ඇකවුන්ටන්සි ඩිග්‍රී එක කරලා තියෙනවා නම් ඔයගලන්ට මම කලින් කිව්වා වගේ සබ්ජෙක්ට් 15ක නිදහස් වීමක් ඔයගලන්ට ලැබෙනවා. ඒ වගේම මේ ෆයිනෑන්ස් ඩිග්‍රී කරලා තියෙනවා නම් සබ්ජෙක්ට් 12ක නිදහස් වීමක් හම්බ වෙනවා. ඒ වගේ BCom ඩිග්‍රී කරලා තිනවා සබ්ජෙක්ට් 12ක නිදහස් වීමක් හම්බ වෙනවා. ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිග්‍රී එකක් කරනවා නම් සබ්ජෙක්ට් 12ක් හම්බ වෙනවා. මැනේජ්මන්ට් මාකටිං HR ඩිග්‍රී එකක් කරලා තිනවා සබ්ජෙක්ට් 10ක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ විශාල වරප්‍රසාද ඕගලන්ට හම්බ වෙනවා මේ විභාගයේ සම්පූර්ණ කරලා තිබුණාම. ඉතින් ඒ නිසා මේ දරුවන්ගේ මා ඉල්ලා සිටින්නේ ඔබේ ජීවිතය හදා ගන්න ඕන. ඔබගේ මේ කාලය තුලදී ඕගොල්ලන්ගේ මේ සුසුකම් අඩු කාල සීමාවක් තුලදී කරලා ඒ වෘත්තීය සුසුකම් ලබාගෙන ඇකඩමික් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක ලබාගෙන ඕගොල්ලන්ගේ අනාගතය සාර්ථක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලන් මේ නිදහසින් ලබාගෙන ඕගොල්ලන්ට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මගේ නම්බර එක ලියා ගන්න. ඕගොල්ලන්ට මේ තවත් මේ ඕගොල්ලන් නිදහස් වීම සම්බන්ධව ඕගොල්ලන්ට තොරතුරු ඕන වුණොත් ඕගොල්ලන්ට පුළුවන් මට කතා කරන්න. ඔයගොල්ලෝ මට කතා කරන්න මේ මගේ නම්බර එක ලියා ගන්න. කතා කරනවට වඩා හොඳයි WhatsApp කරන්න මම ඒවට තොරතුරු ලබා දෙන්නම්. මොකද මේ ළමයිගෙන විශාල පෝස්ට් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අද ගෙවල් වලට වෙලා හිටියත් අපි ඕගොල්ලන්ගේ එකතු වෙන්නේ විශේෂයෙන්ම මේ පාසල් අධ්‍යාපන ආයතනයෙන් අද අපිට එන්න කියලා කිව්වා. ඉතින් අපි කැමැති දුවා දරුවන්ට දැනුම ලබා දෙන්න. ගොඩාක් වෙලාවට අපේ ළමයි දැනුම හොයාගෙන යන්නේ අධ්‍යාපන විශේෂඥයෝ ගාවට නෙමෙයි. අපි දැකලා තියෙනවා සමහර ටියුෂන් පන්ති ටියුෂන් අයියගෙන් අහනවා නැත්නම් අල්ලපු නැන්දගෙන් අහනවා අක්කලාගෙන් අහනවා එක එක තැන්වලින් අහනවා අවශ්‍ය කෙනාගෙන් ඔයගොල්ලෝ තොරතුරු ලබා ගන්නේ නැහැ. අවසානයේදී වෙන්නේ ඔයගොල්ලෝ හරි මගකට ඔයගොල්ලෝ තෝරගන්නේ නැහැ. අනිත් කාර්යය තමයි විවිධ වෘත්ති විභාගය කරන්න යනවා. සමහර මේවා කරන්න කියලා සමත් වෙන්නේ අමාරු විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඕන ලිහිසියෙන් කරලා ලිහිසියෙන් සමත් වෙලා අපහසුතාවකින් තොරව සුසුකම ලබාගෙන ජාතික තලයේ ජාත්‍යන්තර පිළිගත් වෘත්ති සුසුමක් ලබා ගන්න.
ඉතින් අද අප බැලුවොත් ලංකාවේ තියෙන විවිධ වෘත්ති ආයතන දිහා බැලුවොත් ඇත්තම කියනවා නම් ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් විභාගයක් තමයි මේ CMA විභාගය. ඒ නිසා මා විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ මම ඉල්ලා සිටිනවා ඕගොල්ලන්ට මේ විභාගය කරලා ඕගොල්ලන්ගේ ජීවිතයේ ජය අරගෙන අනාගතය සාර්ථක කරා ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ සුසුකම් ලබා ගන්න මේ අනාගතය සාර්ථක කරා යන්න මේ සුසුකම ඕගොල්ලන් විශාල වශයෙන් පිටුවහලක් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට ජීවිතය අලුතෙන් පටන් ගන්න අලුත් විදියකට හිතන්න. ඒ වගේම ඕගොල්ලෝ යම් මේවට අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දේශනවල සම්බන්ධ වෙන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා. දේශනවල සම්බන්ධ වෙන්න කියන්නේ ඕගොල්ලන් ගොඩාක් වෙලාවට අර මම කලින් කිව්වා වගේ විභාගයක් ගොඩාක් දරුවෝ අසමත් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපගේ මේ විභාගයට දේශන සඳහා ඕගොල්ලෝ මේ පාස් අධ්‍යාපන ආයතනයෙන් තෝරාගන්න. මොකද අපි එතනට ඇවිල්ලා තොරතුරු ගවේෂණය කරනවා හොයලා බලනවා හරියට කරනවද නැද්ද කියන එක පිළිබඳව. විශේෂයෙන්ම මම කියන්න ඕන මේ ආයතනයේ වරලක් ගණකාධිකාරවරු කළමනාකරන ගණකාධිකාරවරුන් විසින් මෙහෙවන නිසා ඕගොල්ලන්ට මේ වෘත්තීය දැනුම ප්‍රායෝගික දැනුම දේශන වලට එහා ගිය ඒ කුසලතා දැනුම මේ ආයතන විසින් ලබා දෙන නිසා විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් සමත් වෙනවා විතරක් නෙමෙයි ඔවුන් ඉතාමත් කෙටි කාලයකින් කළමනාකරන ගණකාධිකාරී සුසුකමත් ජාතික විශ්වවිද්‍යාල උපාධිත් ලබාගෙන හොඳ තැන්වල ඉන්නවා අපි දැකලා තියෙන නිසා ඔබට පුළුවන් මේ සඳහා එකතු වෙන්න. එහෙනම් දූල්ල පුතාලට මොන හරි ගැටලු තියෙනවනම් මගෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට මගේ නම්බර් එක මම ලියා ගන්න 071 725යි 735. මම නැවත කියන්නම් 071 725යි 735. 0.717යි 725යි 735. ඔයගලන්ට පුළුවන් මේ දුරකථනයන්ට ඔයගලන්ට CMA පිළිබඳව තොරතුරු දැනගන්න තව මොන හරි ඕන වුණොත් දැනගන්න මේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගලන් නිදහසෙන් පිළිබඳව දැනගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දුල්ලා පුතාලට අද මේක අහලා අද රැයට කල්පනා කරලා අනේ වැඩක් නෑ අපි ඉස්සරහට තව හිතමු මට මේක කම්මැලි මේ කාලේදී මේවා කරන්න කියලා හිතන්නේ නැතුව අලුතෙන් හිතන්න. මොකද ඕගොල්ලෝ ඉගෙන ගත්තොත් ඕගොල්ලෝ හොඳට වෘත්ති සුසුකම් ලබා ගත්තොත් හොඳ තැනකට යන්න පුළුවන්. විශේෂයෙන්ම මම ගැනත් විනාඩිය කිහිපයක් හරි කතා කරන්න ඕගොල්ලන්ට ඊට ඕගොල්ලන්ගේ තියෙන ගැටලු කතා කරන්න. මම මේ පළාත් කොළඹ නෙමෙයි මමගේ ගෙවල් බණ්ඩාරවැල මම නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපන ලැබලා මම AAT ආයතනයේ අවුරුදු 23ක් වැඩ කරා. මම වරලත් මාකටිය කෙනෙක්, කරන්ට් මාකටර් කෙනෙක්, මම උපාධිධාරියෙක්, ඒ වගේම දැන් මම MSc එකක් කරලා දැන් PhD එකක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් මම මෙතනට එන්න විශාල ජීවිත කැපකිරීම ගොඩාක් කරා. අනන්ත අප්‍රමාණ දුක්ින්ද. හැබැයි අපි ඒ හැම දෙයක්ම පසකින් තියලා කොහොම හරි අපි අධ්‍යාපන සුසුකම් ලබා ගන්න දැඩි උත්සාහයක් ගත්තා. මොකද ඒකට හේතුව ලංකාවේ තියෙන විවිධ වෘත්ති ආයතන, ඒ වෘත්ති ආයතන වල ඉන්න මාකටිං හෙඩ්ස්ලා. උතර ඒ අයට වඩා මට උවමනාව තියෙන ඒගොල්ලන්ට වඩා දක්ෂයෙක් වෙන්න. ඒ වගේම මා වැඩ කරන ආයතනයේ ඔසවා තබන්න. ඒ නිසා මම ලොකු කැපකිරීමක් මේ ආයතන වෙනුවෙන් කරනවා. ඉතින් මම අද මම එදා ගමෙන් ආපු සාමාන්‍ය කෙනා අද දෙවනි වෘත්ති ආයතනයත් මා ඒ ආයතන ඉදිරියට ගෙනීමට කටයුතු විශාල ප්‍රමාණයක් කරනවා. අද මා දරුවෝ දෙන්නෙක් ඉන පියෙක්. අද මම කිරිබත්ගොඩ ලස්සන ජීවිතයක් දරුවොත් සමග ගත කරනවා. පහසුවෙන් මගේ ජීවිතය හරි සැහැල්ලුයි. ඉතින් මේ දුවා දරුවන්ට හරි අධ්‍යාපන දැනුම ලබා දෙන නිසා ඔවුන්ට යන්න මේ මාර්ගය ලබා දෙන නිසා වෙන්න පුළුවන්. මම අද ඉතාමත් හොඳට ඉන්නේ. ඒ නිසා මම මේ දුවා දරුවන්ට කියන්නේ කම්මැලි වෙන්න එපා. මොකද මම කතාද බැඳලා දරුවොත් ඉන්න කාලේදී තමයි ගොඩාක් වෙලාට මගේ වෘත්ති සුසුකම් හදාගත්තේ. ඉතින් ඒතර දරුවෝ දාලා යන්න දුක හිතෙනවා මේ දේශන වලට. ඒ වුණත් මං දරුවෝ වෙනුවෙන් දැන් දරුවන්ට කියන්න දෙයක් තියෙනවා. දරුවෝ හරි ආඩම්බරයෙන් ඉන්න තාත්තා කොහෙද වැඩ කරන්නේ කියන එක. ඉතින් ඒ නිසා මම ඒවා මේ කාලේ කරගත්තා. ඉතින් මම ඒ ගොඩක් ඒවා කරගත්තේ මම පසු කාලිනව. ඒගොල්ලෝ අධ්‍යාපනය දැන් මේ පොඩි ළමයි වෙන්න පුළුවන් මෙතන ඉන්නේ. මෙතන රැකියාව නියුතු අය වෙන්න පුළුවන්. මම ඔයගොල්ලෝ විශේෂයෙන් ඉල්ලන්නේ අද මේ හිතලා අදම මේකට ඉදිරිපත් වෙන්න. ඔයගොල්ලෝ මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. හෙට ඉඳ වෙනකොට මම හිතලා මේ මාසේ අන්තිම වෙනකොට දේශන ආරම්භ කරනවා. ඉතින් බය නැතුව අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට සමහර වෙලාවට නිදහස් වීම ලබාගෙන යන්න තියෙන පොඩි සබ්ජෙක්ට් ප්‍රමාණයක්. ඒ නිසා ඒවත් ගිහිල්ලා ඔයගොල්ලෝ ඉක්මනටම මේ කළමනාකරන ගණකාධිකාරී සුසුකම ලබා ගන්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. නැවත මගේ දුරකථන අංකය ඉල්ලනවා. ලියා ගන්න 0.717 725යි 735 0717 725 735
0717 725 735 මගේ නම ප්‍රභාත් නලින්ද ඔයගලන්ට පුළුවන් සීමේ ආයතනයට පැමිණලා වුණත් මගේ තොරතුරු විමසන්න ඔයගලන්ට පුළුවන් WhatsApp මාර්ගයෙන් තොරතුරු ඔයගලන්ට විමසා ගන්න මොනවා විමසුවත් කාලය වටිනවා අඩු කාල සීමාවක් තුලදී මේ වෘත්ති සුසුකම ඔයගලන් ලබා ගත්තොත් ඔයගලන්ට පුළුවන් පෞද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය හෝ entrepreneur කෙනෙක් විසායකයෙක් බාටපත් වෙන්න මේ විභාගයේ සමත් වීම තුලින් ඒ නිසා දුවදරුවන්ට විශාල නිදහසින් ප්‍රමාණයක් මේ හරහා තියෙනවා ඔයගලන්ට මේවා ලබා ගන්න පුළුවන් අපගේ විභාගය සමත් වුණාම ඉතින් ඒ නිසා ඔයගලන්ගේ මා ඉලා සිටින CMA පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි case study එක ඉවරුනාට පස්සේ ACCA නැත්නම් ඔයගලන්ට management accounting qualification සමග financial accounting qualification එකක් ඕන නම් එහෙම නැත්නම් මුල්‍ය ගණකාධිකාරී සුදුම ඔයගොල්ලෝ ලබා ගන්න ඕනි නම් CMA වලින් පස්සේ ඔයගලන්ට පුළුවන් ACCA subject පහයි කරන්න තියෙන්නේ. ඒතර ඔයගලන්ට management accounting qualification එකයි financial accounting qualification එකයි ඔයගලන්ට degree එකයි තුනම තියෙනවා. ඉතින් මෙතන ඉන්නවා නම් degree එක තියෙන කරන හෝ කරලා ඉවර වෙච්ච HNDA කරන හෝ කරලා ඉවර වෙච්ච අයට පුළුවන් CMA ඉවර කරලා ඔයගලන්ට ACCA සුසුකම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ වගේ විශාල අවස්ථා ගොඩක් තියෙනවා ඔයගලන්ට ජීවිතේ ජය ගන්න. ඒ සමාන මේ දුවදරුවන් ඉල්ලා සිටිනවා දැම්ම සම්බන්ධ වෙන්න, දැම්ම CMA එක ලියාපදිංචි වෙන්න, පාස් අධ්‍යාපනයට සම්බන්ධ වෙලා ඔයගලන්ගේ දේශනවලට සම්බන්ධ වෙන්න. මම හිතන ඉතාමත් හොඳ වරලක් ගණකාධිකාරවරු, කළමනාකරන ගණකාධිකාරවරු සිටින නිසා ඔයගලන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා ඔයගලන්ගේ ප්‍රශ්න ගැටලු තියෙන ඒවා මොහොනට මොහොන කතා කිරීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ බය නැතුව කතා කරන්න ඔයගොල්ලන්ගේ ගැටලු ප්‍රශ්න සඳහා. මොනවාද තියෙන්නේ පුතාලා ගැටලු? ප්‍රශ්නයක් තියෙනවා ළමයි අහන්න. බය වෙන්න දෙයක් නැහැ. ඔය ඔන්ලයින් නේ අපි ඔයාලා දන්නේ නැහැ නේද? ඉඩකලක් නැහැ. අපි සර් නලින්ද සර්වයි මාව විතරයි දකින්නේ. ඉතින් ඒ නිසා ඔයාලගේ ප්‍රශ්න මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නේද? නේ? ඉතින් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අනිත් එක සර් මම දැක්ක එක දෙයක් තමයි මේ exemption fee එක ගෙවන්න ඕනේ කවදද කලින්ද කියලා ළමයි ටිකක් දැනුවත් නැහැ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මැලිකමක් දක්වනවා මේ ජොයින් වෙන්න ක්ලාස් එකට. ඉතින් ඇත්ත හොඳ ප්‍රශ්නයක් එක මම දැන් ඔයගොල්ලන්ට ලබන අවුරුද්දේ මේ මාසේ 5ගෙදී එතකොට ඔයගොල්ලන්ට එක්සමිෂන් ෆී එක මේ හෙට ඉඳලා ගෙවීමේ කිසිම වමනාවක් නැහැ. පැහැදිලිද? ඔයගොල්ලන්ට එක්සමිෂන් ෆී එක ගෙවන්න පුළුවන් ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි විතර වෙනකොට ගෙවන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඒකට කාලයක් තියෙනවා සල්ලි හදා ගන්න. හැබැයි එක්සමිෂන් ෆී එකත් තියෙන ගානේ 150 ගෙවන්න තියෙන්නේ AD HNDA ලංකාවේ යුනිවර්සිටි වලින් ඉදිරිපත් වෙන දුවදරුවන්ට 150 තියෙන එකත් ඔෆර් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් කරන්න ඕන දේශන වලට ලියාපදිංචි දේශන වලට යන්න. ඉතින් AD එකේ ලියාපදිංචිට ගන්න රුපියල් 4000යි. ඒතර ඒකට ඇප්ලිකේෂන් එක අපි ඉදිරියේදී ලබා දෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. හැබැයි ඉමීඩියට්ලි ඔයගොල්ලන්ගේ එක්සමිෂන් ප්‍රමාණය හරියට දැනගෙන ඒකට අදාළ දේශන සඳහා සම්බන්ධ වෙන්න කියලා මම මේ දුලා පුතාලාගේ ඉල්ලා සිටිනවා. දැන් අපි හිතමු මෙහෙම කතාවක්. දැන් මැනේජර් ලෙවල් එක කරන්න බලාපොරොත්තු වෙන මෙතන දුලා පුතාලා ඉන්නවා කියමු. තුන්වෙනි ලෙවල් එක. අපි යන් දෙවෙනි ලෙවල් එකට. දෙවෙනි ලෙවල් එක කරන්න පුළුවන් කාටද? දෙවෙනි ලෙවල් එකට ඉදිරිපත් වෙන්න පුළුවන්. AAT ෆයිනල් පාස් වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට දෙවෙනි එකේ විෂන් 3යි කරන්න. බැංකින් ඩිප්ලෝමා එක පාස් වෙලා තියෙනවා නම් පළවෙනි එක සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. දෙවෙනි එක තමයි ඒගොල්ලන්ටත් කරන්න තියෙන්නේ. පැහැදිලිද? ඔන්න දෙවෙනි එක කරන්න එන අය. ඒගොල්ලන්ට පුළුවන් මේ මාසේ එක්සෑම් එක තියෙනවා. ඒගොල්ලන්ට පන්ති වලට ඇවිල්ලා අර එක්සමිෂන් ප්‍රමාණය අරගෙන රෙජිස්ටර් වෙලා එක්සෑම් කරන්න පුළුවන්. ඒවා ජනවාරි මාසේ කරන්න පුළුවන් එක්සමිෂන් ගෙවන ඒවා. පැහැදිලිද? මැනේජර් ලෙවල් එකට එන්න මොන කට්ටියද එන්න පුළුවන්? එන්න පුළුවන් accountancy degree එක තියෙන. එහෙම නැත්නම් මම කලින් කී finance, marketing, management, HR මේ කියන degree වලින් එන අයට එන්න පුළුවන්. ඒගොල්ලන්ට දැන් අපි accountancy න එක subject එකයි කරන්නේ. මේ මොනයි HND නම් subject දෙකයි කරන්න තියෙන්නේ. BCom නම් subject දෙකයි කරන්න තියෙන්නේ. finance මම කලින් කිව්වා. ඉතින් ඒ අයට පුළුවන් අර මේ තුන්වෙනි level එකේ subject වලට විතරක් මේ මාසේ පෙනී සිටින්න පුළුවන්. ඉතින් ඒ අය සියලු දෙනා මම මේ මාසේ තුන්වෙනි level එක කරා
ලබන අවුරුද්දේ නොවැම්බර් වල ඔයගොල්ලෝ 4 වෙනි එක කරා ඊළඟ අවුරුද්දේ 2024 මේ මාසයෙන් සියලු විභාග සමත් වෙලා මැනේජ්මන්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඩබල් AD කරලා එන දරුවෙක් නම් ඒගොල්ලන්ගේ දෙවෙනි විභාගයේ විෂයන් 3 කරන්න පුළුවන් ලබන අවුරුද්දේ මැයි වල, තුන්වෙනි එක කරන්න පුළුවන් ලබන අවුරුද්දේ නොවැම්බර් වල මේ ඊට පස්සේ ඉදිරි විභාග කරලා ඉවර කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වාසිය ඕගොල්ලෝ හිමි කරගන්න කෙනෙක් ඉල්ලීම තමයි මම ඕගොල්ලන්ට කියන්නේ. මොනවද තියෙන ගැටලු දරුවන්ට? ෂර්ට් තේරෙන දෙයක් වුණත් කමන්නේ. ළමෙක් අහනවා මේ CMA පළවෙනි අදියරට සම්බන්ධ වෙන විශේෂයෙන් මේ ජනවාරි එක්සෑම් එකට අන්තිම දවස කවද්ද කියලා. CMA පළවෙනි විභාගය ජනවාරි මාසයේ පැවැත්වෙනවා. එතකොට දැන්ට ලියාපදිංචි වෙලාද ඉන්නේ. ලියාපදිංචි වෙලා නැත්නම් ඉමීඩියට්ලි ලියාපදිංචි වෙලා විභාග ගාස්තු ගෙවන අවසාන දිනේ මේ මාසේ 30. එතකොට මේ මාසේ 30ට කලින් විභාග ගාස්තු ගෙවන්න පුළුවන්. මේ වෙනකොටත් ඇප්ලිකේෂන් ඔයගොල්ලන්ට එවලා ඇත්තේ. එහෙම හම්බුනේ නැත්නම් CMA ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් ලබා ගැනීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. තමනත් දරුවෝ මොනවාද දරුවෝ තව තියෙන ගැටලු? ඔයගොල්ලන්ට මගේ දුරකථන අංකය දුන්නා. ඔයගොල්ලන්ට තියෙන ගැටලු දුවලා පුතාලාට මට WhatsApp එකෙන් කරන්න පුළුවන්. ඔයගොල්ලන් ගැටලු අහන්න තියෙනවා නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් මම ඒකට උත්තර ප්‍රශ්නයක් අහනවා ළමයි. මොකද හිතන්නේ දරුවා ගැන මම දුවලා පුතාලාගෙන් ඉල්ලා සිටින්නේ ඔයගොල්ලෝ ලබන අවුරුද්දේ මේ මාසේ තමයි විභාගය පැවැත්වෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ ඔපරේෂන් ලෙවල් ඔව් පුතා කියන්නේ. ඔපරේෂනල් ලෙවල් එකේ එක්සෑම් එක ඔන්ලයින් තියනවා මේ කොරෝනා හින්දාද නැත්නම් ඒ සිටුේෂන් එක නැති වුණාට පස්සේ ෆිසිකල් එක්සෑම් තියනවද? ඔපරේෂනල් ලෙවල් එකේ ප්‍රශ්නේ මට තේරුණා. සර් ප්‍රශ්නේ අහන්නේ ඔපරේෂනල් ලෙවල් එකේ එක්සෑම් එක ඔන්ලයින් දැන් තියෙන්නේ. ඒකට මේ කොරෝනා තත්ත්වය පටව ගියාම ඔපරේෂන් ලෙවල් එක ෆිසිකල්ද තියෙන්නේ. මේමයි පුතා දැන් අපේ සිසු දරුවන්ගේ මේ දැඩි වමනාවක් තියෙන අපි ෆිසිකල් එක්සෑම්ස් තිබ්බේ ඒක ලියන පේපර්ස් නේ තිබ්බේ. එතකොට දැන් ළමයි පළවෙනි විභාගය කරේ ඉරි ගහලානේ ඩොට් එක තියන්න තියෙන්නේ. ප්‍රශ්නේ තියෙනවා උත්තර 4 තියෙනවා හරියකට ටික් එක තියන්න තමයි තිබ්බේ. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ යම් ආයතනයක යම් පේපර් එකක් ලියන්න ගියා නම් ගණන් හදන්න ඕන. ඉංග්‍රීසි නම් ලියන්න ඕන. රචනා ඉදන් ලියන්න තියෙනවා. කළමනාකරණයේ මැනේජ්මන්ට් එහෙම ලියන්න තියෙනවා. ඒතර ඒවා මුකුත් නැහැ. ප්‍රශ්න අහනවා ඉරි ගහන්න විතරයි තිබ්බේ පළවෙනි ලෙවල් එකට. එතකොට එහෙම විශාල ළමයි ප්‍රමාණයක් මේ විභාගය කරපු නිසා ඒ ළමයිගේ දැඩි වමනාව ආශාව තමයි අපගේ විභාගය ඔයගොල්ලන්ට පුළුවන් මේ ඔන්ලයින් හරහාම කරන්න ඒගොල්ලෝ කැමති. ඒතර ඒ නිසා ඒගොල්ලන්ට මේ විභාගය අර දෙවෙනි විභාගයත් අර විදිහටම ඉරි ගහන්න තියෙනවා. ඒ වගේම අනිත් ටික කොටස අපි හිතමු සමාගම් ගිණුමක් කියලා. සමාගම් ඒ ගිණුම හදන්න ඕනනේ, ලියන්න ඕන, කොටු ගහන්න ඕන, ඉරි ගහන්න ඕන. ඊට පස්සේ ඒවා ටික ලියන්න ඕන. ඊට පස්සේ ගණන් ටික ගණන් ටික ලියන්න ඕන. ඊට පස්සේ එකතුව ගේන්න ඕන, හරපැර හදන්න ඕන. එතකොට දැන් මේකෙදි තියෙන වාසිය තමයි ඒක හදලා තියෙන්නේ. ලියනේවත් ලියලා තියෙන්නේ. ඕගොල්ලන්ට තියෙන ඉලක්කම් ටික දාන්න විතරයි. හරියට. හරිද? හරපැර දාන්න තියෙන කළා අවසානයේ ශේෂ පත්‍රය හදන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එච්චරටම දැන් තාක්ෂණයෙන් ලේසි වෙලා තියෙන්නේ. Excel එකේ ඒ ටික ඔක්කොම දාලා තියෙනවා. ඔයගලන්ට එකතු කරලා අඩු වැඩි කරලා දාන්න විතරයි තියෙන්නේ. මම හිතනවා මේක අර සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයකට කියන උත්තර ලියනවට වඩා මේක ලේසි. ඒ නිසා විශාල ළමයිගේ ඉල්ලීමක් පළවෙනි එක කරපු අය දෙවෙනි එකට ඇවිල්ලා ඒක ඕනේ කිව්වා. දෙවෙනි එකට ආපු අය තුන්වෙනි එකට ඇවිල්ලා ඒක ඉල්ලුවා. කොහොම වෙලා දැන් මේ විභාගය ඔන්ලයින් හරහා තමයි පැවැත්වෙන්නේ. ඔයගලන්ට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට ගෙදර ඉඳන් කරන්න මේ පහසුකම් නැත්තම් අපි CMA ආයතනයේ අපි මේ ආයතනට ඇවිල්ලා අපේ ආයතනයේ තියෙන පරිකරණ මධ්‍යස්ථානයක් ඒක ඇතුළේ ඉඳන් ඔයගලන්ට විභාග කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අර
ෆිසිකල් අර අපි ගොඩාක් වෙලා ලියන පේපර් එකක් හුරු වෙලා තියෙනවා. ලියන්න නැතුව මෙහෙම වුණාම ඔයගලන්ට අවස්ථාව අඩු වෙලා ඔයගලන් හරියට ඔයගලන් තාක්ෂණයෙන් මේ විභාගය කරන්න යන නිසා ඔයගලන්ට අර තියෙන අර දැන් හිතන්නකෝ දැන් BC එකේ ගිහින් පේපර් එක ලියන්න ඕන. දැන් නේ රචනාවක් තියෙනවා. ලෙටර් එකක් යවන්නේවා තියෙනවා. ඒවා මුකුත් නැහැ. ඔයගලන් accounting ගැන කතා කරලා ගණන් හදන්න ඕන. ලියන්න තියෙනවා. ඒවා මුකුත් නැහැ. ඔක්කොම ෆෝමැට් හදලා තියෙන්නේ. ඒක නිසා ඔයගලන්ට පහසුවෙන් මේක කරගන්න පුළුවන්. ඔව් සර් එතකොට ඔපරේෂනල් ලෙවල් එක බය කරන්නේ එපා. සිංහල මීඩියම් වලින් නම් එතකොට සර් මේ අපිට සිංහල ටයිපිං වල ස්පීඩ් එක නැති එක ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් ඔන්ලයින් එක්සෑම් එකට? ඒක තමයි මම පුතාට මම කිව්වේ. කිසිම දෙයක් ටයිප් කරන්න නැහැ. ඒ කියන්නේ ඔපරේෂන් ලෙවල් එකේ සිංහල මාධ්‍යයෙන් තියෙනකොට මම කිව්වේ අපි සමාගම ගානක් හදනවා කියන්නකො. ඒ ගානක් හදද්දී ඒක කොටු ගහන්නත් ඕන. ඒක ලියන්නත් තියෙනවානේ. ආර්යසේනට මෙච්චරයි. විදුලි බිල මෙච්චරයි. ඒ ඔක්කොම ලියලා තියෙන්නේ. ඒක ටයිප් කරලා ඔක්කොම දාලා තියෙන්නේ. ඒතර වාරේ තියෙන ආර්යසේනගේ ගාන කීයද? ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒ උත්තරේ බලලා ආර්යසේනට ලක්ෂ මෙච්චරක් ගෙවන්න ඕන වැටුප. විදුලි බිල මෙච්චරක් දානවා. ඒ ඉලක්කම් ටික දැන් 4000ද 5000ද 10000ද මේ ටික විතරයි දාන්න තියෙන්නේ. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් හෝ දෙමළෙන් ටයිප් කරන්න වචනයක්වත් නැහැ. පැහැදිලිද? ඒතර ඒවා මොකුත් ටයිප් කරන්නේ නැහැ. ඒක ඔක්කොම දාලා තියෙන්නේ. අර ඉලක්කම් ටික දාන්න විතරයි තියෙන්නේ. කොච්චර ලේසිද කියලා බලන්න. ඉතින් අපි පෑන අරන් ගිහලා අඩිගෝදු අරන් ගිහලා රෝල් ගාලා මක ඒක සමහරවිට ඒක ගහ ගන්න බෑ. කාලය කල්පනාකරණය වෙන්නේ. මේ ඔක්කොම අයින් වෙලා මෙන්න ඔයගොල්ලෝ ඉලක්කම් ටික දැමීමේ දාන තමයි තියෙන්නේ. ඉතින් ඒකයි ඔපරේෂන් ලෙවල් එකේ ළමයි විශාල ප්‍රමාණයක් විභාගයේ සමත් වෙන්නේ නැහැ. ඉතින් හරි ලේසි මේක කරගැනීමේ හැකියාව තියෙනවා. තමනක් තියෙන දරුවෝ. හරි සර් thank you. ඔයගොල්ලෝ අමාරු නෑ පුතා විභාගේ. ඔයගොල්ලෝ ට්‍රේනින් දැන් මේ ඔයගොල්ලෝ මේව අපේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකේ ගිහිල්ලා ওই දෙවෙනි විභාගේ කොහොමද කරන්නේ කියන එක පිළිබඳව තියෙනවා මේ වීඩියෝ. ඒව අරගෙන බලලා ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මම කියන්නේ මේක තමයි ලේසිම ක්‍රමය. ඕගොල්ලෝ ගෙදර ඉඳන් මේ තාක්ෂණ භාවිත කරන ඕගොල්ලෝ අර ලෝක වටේ යනවා හැම දෙයක්ම හොයන්න තොරතුරු ගවේෂණය කරන්න. හැබැයි දූල පුතාලාට මෙන්න හොඳ අවස්ථාවක් මේක නිසි ප්‍රයෝජන ගන්න කියන එක තමයි මම කියන්නේ. මොක් එක්සෑම් එකක් තියනවද කියලා අහනවා ඔපරේෂන් ලෙවල් එකටත්. මොක් එක්සෑම් එක කියේ මොකද්ද සර්? ඔයගොල්ලෝ බලාපොරොත්තු අපේ දැන් ෆයිනල් එක්සෑම් එකට කලින් ටෙස්ට් එකක් ළමයින්ට පුරුදු වෙන්න. එහෙම එකක් තියෙන්නේ නැහැ පුතා. එහෙම එකක් පැවැත්වෙන්නේ නැහැ. හැබැයි ඒවා මේ ගොඩාක් ලාවට දැන් අධ්‍යාපන ලබන ආයතන වලින් කරනවා එක්සෑම්. හැබැයි අපි එක්සෑම් එකට කලින් මේ ඔයගොල්ලන්ට මේ සෙමිනාර් කිහිපයක් කරනවා. මේ අපේ virtual learning අපේ platform එකක් තියෙනවා CMS ශ්‍රී ලංකා ආයතනයේ. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට කරනවා අපේ සෙමිනාර්ස් කිහිපයක් මේ පේපර්ස් උත් කරනවා. සමාවෙන්න පේපර්ස් උත් ඒක කරනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට. දැන් මේ සැරේ ජනවාරි එක්සෑම් එක කරන අය සඳහා ඒක නොමිලේම කරනවා. සත්‍යයක් කතායි කරන්නේ නැහැ. ජනවාරි විභාගයේ විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. ඉතින් විභාග ගාස්තු ගෙවුවට පස්සේ ඒගොල්ලන්ට ෆ්‍රී සෙමිනාර්ස් ඒ මොක් එක්සෑම්ස් වලට සහභාගී වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් අපේ පන්තියේත් මොක් එක්සෑම් එකක් කරනවා. මොකද මේක කම්පියුටරයිස් එක්සෑම් එකක් නිසා ළමයින්ට ඒක හුරු කරවන්න පැය ගානක් අදාළ පැය ගාන දීලා ක්වෙස්චන් ටික තියෙනවා MCQ ප්‍රශ්න ටික. ඒ පැය ගාන අතරතුර ක්වෙස්චන් වලට ආන්සර් කරලා ඒ මොක් එක්සෑම් එකක් අපි කරනවා විභාගයට යන්න කලින්. ඒක තමයි ඒක ගැන මම දැනුවත්. ඉතින් මේ මොකද පෞද්ගලික වර්චුවල් ඕගොල්ලන්ගේ විභාගේ මේ ආයතනෙන් මේ පාස් අධ්‍යාපන ආයතනෙන් එහෙම කරලා ඒවට සැලසුම් කරලා ඒ දරුවෝ අනුගත කරලා තමයි විභාගෙට යවන්නේ. කිතා ඒ ගැන බය වෙන්න එපා. ඒ ඔයගොල්ලන්ට විභාගේ සමත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන වෙන්න ඔයගොල්ලෝ පාඩම් කරන්න ඕන. හැමදාම පන්තිවලට එන්න ඕන. ස්ටඩි පැක් එක අරන් පරිශීලනය කරන්න ඕන. විභාගේ සමත් කරගන්න පුළුවන්. දැන් මොනවද දරුවෝ? ප්‍රශ්න තියෙනවද ළමයි? මම හිතනවා දරුවන්ට ප්‍රශ්න නැති ඇති. මොකද කාලයක්
කෙමෙන් ගෙවගෙන යන දේ කට්ටියට බඩගිනිත් ඇති. හැබැයි දූලා පුතාලගේ මම ඉල්ලා සිටින්නේ අද ලෝන් එකක් අරන් ගෙවල් ගයක් හැදුවා වගේ තමයි ඕගොල්ලෝ අද ඒ අධ්‍යාපන සංස්කාර ලබා ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් මේ ජීවිතය පැහැදිලිද? ඒ නිසා ඕගොල්ලන්ට මොන හරි තව නිදහස් වීම පිළිබඳව එක්සෙපෂන් පිළිබඳව ඕගොල්ලන්ට දැනුවත් වෙන්න ඕනි නම් මට WhatsApp කරන්න ඕගොල්ලන්ගේ කැම්පස් එක මොකද්ද ඩිග්‍රී එක මොකද්ද මොන ලෙවල් එකද කම්ප්ලීට් කරලා තියෙන්නේ කියන එක පිළිබඳව මම ඒවට ඕගොල්ලන්ට WhatsApp කරා තොරතුරු ලබා දෙන්නම්. ඕගොල්ලන් ගැටලුව තියෙනවා නම් ඉදිරිපත් කරන්න මම ඒවට තොරතුරු ලබා දෙන්නම්. තව තවත් හිතීතා මේ කල්යල් යවන්නේ නැතුව දැම්ම ඕගොල්ලන්ගේ ජීවිතයට මුණ දීලා අනාගතය සාර්ථක කරා ඔයගොල්ලෝ යන්න කාලය වටිනවා මේ නිසා අද මේක කල්පනා කරලා අද ඔළුවට අරගෙන දෙමව්පියත් එක්ක සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට පුළුවන් පාස් අධ්‍යාපන ආයතනයට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ලෙවල් එකට ඔයගොල්ලෝ පන්තියට යන්න ඒ වගේම ඊට පස්සේ විභාගයකට ලබන අවුරුද්දේ මේ වෙන පැවැත්වෙන විභාගයට ජූනි පැවැත්වෙන විභාගයටත් පිළි සිටින්න පුළුවන්. මිස්ටර් නලින්දට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් විශේෂයෙන් වීකෙන්ඩ් එකේ ෆැමිලි එකත් එක්ක ඉන්න දින කාලය කැප කරලා ඉතින් මේ වගේ කටයුත්තක් සඳහා සහභාගී වීම පිළිබඳව ඒ වගේම ඕන වෙලාවකදී ළමයි ඔයාලට ගැටලුවක් ආවොත් මිස්ටර් නලින්දට කතා කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් ඒ හරහා ඔයාලට පුළුවන් නිසි තැනකින් හරි ඇඩ්වයිස් එක ගන්න. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මගේ එක මං කරන්නේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මම දැක්කා මේ මම AT complete ජනවාරි එක්සෑම් එක ලියන්නේ එක්සෑම් ෆීස් එක කීයද කියලා. ඒ කියන්නේ මම AT complete ජනවාරි එක්සෑම් එක කරන්නේ. ඒතර AT complete නම් දෙවෙනි එකේ විෂයන් 3යිනේ කරන්න තියෙන්නේ. ඒතර ඒ 3 කරන්න ඔබලා රෙජිස්ටර් වෙලා එක්ස්පීරියන්ස් අරන් තින්නේ කියන එක නිදහසින් ලබාගෙනද තියෙන කියන එක දැනගන්න ඕන. එහෙම නිදහසින්මුත් ලබාගෙන ඉන්නවා නම් පුරා දෙවෙනි විභාගයේ විෂයන් 3ක් කරන්න තියෙනවා. එතකොට එකක් තමයි පේපර්ස් දෙකකට ඔයගොල්ලෝ 4000 ඒවා දෙකක් ගෙවන්න ඕන. IT එකට 3500ක් ගෙවන්න ඕන. 4000 ඒවා දෙකයි 3500 එකයි AT කරලා දෙවෙනි විභාගයේ විෂයන් 3 සඳහා IT එකට 3500යි අනිත් පේපර්ස් දෙකට 4000 ගානේ දෙකයි. මම විශේෂයෙන්ම වරලත් ගණකාධිකාරී ඔබතුමාට කළමනාකරන ගණකාධිකාරී ඔබ ගණකාධිකාරී සුසුකම් දෙකම ලබාගෙන තියෙන කෙනෙක් අපායතෙන් සමාජිකයෙක් ඔබතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීමත් ඒ වගේම CMA සඳහා දේශනා ආරම්භ කරලා දැන් විශාල කාලයක් වෙනවා මේ කාලය තුලදී විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් අපිට සම්බන්ධ කරලා දීලා ඕනගේ වෘත්තිය දැනුම ලබා දීලා අපේ රටේ අනාගතේ කළමනාකරන ගණකාධිකාරවරු විශාල ප්‍රමාණයක් අපේ රටට බිහි කරන්න. මොකද කළමනාකරන ගණකාධිකාරිවරයා කියන්නේ කවුද? අපි කෙටියෙන් කියන්නේ ඩිසිෂන් මේකර් කියලා. තීන්දුව తీරන ගන්න කෙනා කියනවා. රටට ලෝකයට ඕන කළමනාකරන ගණකාධිකාරිවරු. අපි කියන එක තවත් විදිහකට මේ අපේ ගමේ දොලේ භාෂාවෙන් නම් මැරෙන්න කලින් ලෙඩේ වහගෙන බෙහෙත් දෙන්න තමයි කළමනාකරන ගණකාධිකාරිවරයා කියන්නේ. මැරෙන්න කලින් ලෙඩේ වහගෙන. ඒ කියන්නේ ආයතනය කඩා වැටෙන්න කලින් ඔසවා තබන්න. ඒ ආයතනයේ තියෙන ප්‍රශ්න ගැටලුව හඳුනා ගන්න. ඒ නිසා උසස් පෙළට ඕන විෂය ධාරාවක් කරපු කෙනෙකුට මේ විභාගය කරන්න පුළුවන්. අද අපත් එක්ක සම්බන්ධ වෙන දූලා පුතාලාට මම කියන්නේ ඔබ ප්‍රදේශයේ ඔබේ නංගිලා මල්ලිලා සහෝදර සහෝදරයෝ ඉන්නවනම් ඒ අයටත් දැනුවත් කරන්න මේ විභාගය හරි ලේසි. පළවෙනි දෙක සිංහලෙන් කරන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි දෙමළ මාධ්‍යයෙන්. දෙවෙනි ඉංග්‍රීසියට දැනුමක් නැත්තම් දෙවෙනි එක සමත් වෙලා ඒ ඩිප්ලෝමා සහතිකය ඒ වගේම ඩෙසිග්නේෂන් එක ලබාගෙන ඉතින් අතර වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ ආයතනෙත් අපායතනෙත් ඉංග්‍රීසි දැනුම ඔයගොල්ලෝ වර්ධනය කරනවා. මොකද ලියන්න හරියම නැතිනම් අර හරි ලේසියෙන් කරගන්න පුළුවන් නිසා ඔයගොල්ලන්ට මේ තුන්වෙනි විභාගයේ තුන්වෙනි විභාග කරලා යන්න පුළුවන්. මේ ඒක ඔයගොල්ලන්ට ලොකු වරප්‍රසාදයක් වාසියක්. ඒ නිසා ඔබේ ගමේ ප්‍රදේශයේ නංගිලා මල්ලි දැනුවත් කරන්න අපායතන සම්බන්ධ කරවන්න. මොකද මට පුළුවන් මේ විදිහට කතා කරලා නිදහසේ ගෙදර ඉන්න වෙලාවෙදී ඔයගොල්ලන්ට මේ තොරතුරු ලබා දෙන්න. ඕගොල්ලන්ට පුළුවන් තවත් අපේ රටේ ඉන්න නංගිලා මල්ලිලාට සහෝදර සහෝදරයන්ට මේකට යොමු කරවන්න. විශේෂයෙන්ම මේ අවුරුද්දේ A level කරලා ඉන්න ගොඩාක් දරු පිරිසක් අදත් දෙදත් වෙලා ඉන්නවා. ලබන අවුරුද්දේ A level කරන අය ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ.
ඒ නිසා පහුගිය අවස්ථාවල A level කරලා A level S3 S2 තිබුණත් ඒ අයට CMA කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අනිත් වෘත්තීය ආයතන විශ්වවිද්‍යාල උපාධිය හදාරන අයටත් විශාල නිදහසින් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල උපාධිය හදාරන දූලා පුතාලා මෙතන ඉන්නවා. ඒ අයටත් මේ නිදහසින් පිළිබඳව දැනුවත් කරන්න අපගේ දුරකථන අංකය ලබා දෙන්න CMA ආයතනය පිළිබඳව මගේ WhatsApp කරන්න කියලා. ඒ වගේම දේශන සඳහා මේ පාස් අධ්‍යාපන ආයතනයේ දුරකථන අංකය ලබා දීලා ඔවුන් අපිට යොමු කරන්න. අනාගතයේදී කළමනාකරන ගණකාධිකාරවරු විශාල පිරිසක් අපේ රටේ බිහි කරවීමේ අරමුණ තමයි මට තියෙන්නේ. ඒ සඳහා ඔබත් දායකත්වය ලබා දෙන්න. ඒ වගේම ඔබ මේ විභාගයේ සමත් වෙලා මේ ආයතනයේ CMA ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකරන ගණකාධිකාරවරයෙක් විදියට රටට දැයට වැඩ කරන්න පුළුවන් දරු පිරිසක් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මම නියද වෙනවා ඔබ සියලු දෙනාටම ජයද. ළමයි හැම දිනකටම බොහොම ස්තුතියි. ඒ වගේම CMA ආයතනයේ මිස්ටර් නලින්දටත් බොහොම ස්තුතියි. ඉතින් මේ හඳුන්වා දීමේ වැඩසටහනට හරි කියන තියනත් හරි ඉවරයි සර්. thank you මේ සහභාගී වුණාට. ඉතින් අර කිව්වා වගේ ළමයි විශේෂයෙන් CMA ගැන යම් දැනුවත් කිරීමක් කරන එක ඔයාගේ වගේම අපේ යුතුයකම නිසා තමයි අපි මේ වැඩේ කළේ. ඉතින් බහුතර ශිෂ්‍ය සංඛ්‍යාව වර්තමානයේ මේ ගැන නොදැනුවත් නිසා වෙනත් විවිධ ඩිප්ලෝමා පාඨමාලාවල් හදාරන්න යනවා. නමුත් ඇත්තටම ව්‍යාපාරික ලෝකේ සැලකන්නේ නැත්නම් අගය කරන්නේ වැලියු කරන්නේ මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. ඒ නිසා මේක ඉක්මනින් ඉවර කරගන්න එක ඔයාගේ ජීවන මට්ටම මේක ඇත්තටම තමන්ගේ ජීවන මට්ටම විතරක් නෙමෙයි තමන්ගේ පවුලේ සහ ආගේ වත් එක්ක ඉන්න ඔයාගේ ඇල්මැති පාර්ශවයන්ගේ ජීවන මට්ටම වැඩි කරන්න මේක අනිවාර්යයෙන්ම හේතු වෙන විභාගයක්. ඉතින් මෙහෙම සිංහලෙන් බොහොම සරල වචනින් කිව්වොත් ජීවිතේ කොට දාගන්න පුළුවන් එක එක්සෑම් එකක් තමයි මේක. ඉතින් මේකට මැලිකමක් දක්වන්නේ නැතුව ඉක්මනින් කරගත්තොත් තමයි ඔයාලට මේක වාසිදායක වෙන්නේ. මොකද ඔයාගේ ලැබෙන්න තියෙන ප්‍රතිලාභ ටික තමයි මේ ටිකින් ටික ඔයා අඩු කරගන්නේ නොසලකිලිමත් නිසා. හරි. ඉතින් වර්තමානයේ මම වරලක් ගණකාධිකාරීවරයෙක් සහ කළමනාකරන ගණකාධිකාරීවරයෙක් දෙකම සුදුසුකම් තියෙනවා. නමුත් මම වර්තමානයේ වැඩ කරන ආයතනෙත් වැඩ කරන්නේ කළමනාකරන ගණකාධිකාරීවරයෙක් විදියට. ඉතින් ලංකාවේ ලොකු ගෲප් එකක මැනේජ්මන්ට් ඇකවුන්ටන්ට් නැත්නම් සීනියර් මැනේජර් කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් එතනදිත් මම මේ කළමනාකරන ගණකාධිකරණය තමයි ප්‍රැක්ටිස් කරන්නේ. මගේ රැකියාව. ඉතින් ඒ නිසා මේ හොඳ රෝල් එකක්, හොඳ විෂයක්. ආයතනයක වුණත් අර සර් කිව්වා වගේ මේ දිශා නතිය තෝරගන්නකොට ඒකට උපදෙස් ඇනලිසිස් කරන්නේ කවුද? එයා තමයි. ආයතනයේ ප්‍රශ්න හොයාගන්නේ මේ කළමනාකරන ගණකාධිකාරිය. ඒ නිසා ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් ජොබ් රෝල් එකක් තමයි මේ කළමනාකරන ගණකාධිකාරියවරයා කියලා කියන්නේ. ඉතින් අපේ ආයතනය ගත්තොත් අපේ ආයතනයේ CMA තුන්වෙනි ලෙවල් එකට ක්ලාස් පවත්වනවා. මම තමයි CRA සබ්ජෙක්ට් එක කරන්නේ, corporate reporting and analysis. ඉතින් ඒකේ හොඳටම ඉගෙන ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ CMA තුන්වෙනි අදියරත් ඒ වගේම CMA 2 සහ CMA 1 කියන අදියර දැනටමත් ක්ලාසස් පැවැත්වෙනවා. CMA තුන්වෙනි අදියර අපි නබෝ දිනකින් පටන් ගන්නවා. මේක මැයි මාසේ 2022 විභාගය සඳහා. ඉතින් ඒකට හැම දිනකටම සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම AD කරපු ළමයි ඉක්මනින් ඔයාලට පුළුවන් CMA දෙවෙනි ලෙවල් එකේ මේ ඉතුරු වෙලා තියෙන සබ්ජෙක්ට් දෙක ඉවර කරන්න. IT සබ්ජෙක්ට් එකත් ඇතුළු. ඉතින් ඒ ටික ඉවර කරාම ඔයාලට දෙවෙනි ලෙවල් එක ඉවර කරගන්න. ඉතින් මේක පාත්‍රයක හදාගන්න. වෙන මුකුත් ඕනේ නැහැ. වෙන අනිත් අධ්‍යාපනික සුදුසුකම් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා දැනට මේ මූලිකව වෘත්තීය සුදුසුකමට ප්‍රයොරිටි එක දීලා ප්‍රයොරිටි එක මූලිකත්වය දීලා. මොකද ඔයාගේ සෞභාග්‍ය උදා කරන්න යන ඔයාලට මේ විභාගය. ඒ නිසා මේකට මූලිකත්වය දීලා ඉක්මනින්ම ලියාපදිංචි වෙලා පන්ති වලට හොඳටම සහභාගී වෙන්න ඕනේ. මොකද අවසානයේදී විභාගය පාස් වෙලා නමුත් ගණකාධිකාරීවරයෙක් වුණ දවසකදී Tamanට ඕන වෙනවා දැනුම. මොකද දැනුම නැත්තම් රැකියාවට ගිහින් perform කරන්න. මොකද එතන perform කරනකොට තමයි වාගේ වටිනාකම ආයතනෙට දැනෙන්න පටන් ගන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැනුම වැදගත්. ඒ නිසා තමයි හොඳ ආයතනයකට සම්බන්ධ වෙලා දැනුම ලබාගෙන මේ වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කරගන්න කියලා ඉල්ලා සිටින්න අපි අද සෙෂන් එක නවත්තමු. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මාව වගේම ඒ වගේම නලින්ද සර්ව කන්ටැක්ට් කරගන්න. ළමයි සුබ රාත්‍රියක් වේවා.